2016 නව විෂය නිර්දේශය පුනරීක්ෂණ අභ්‍යාස අංක 5 ව්‍යුහගත රචනා හා රචනා කොටස. අර්ධ ව්‍යුහගත රචනා කොටස. හරිද? එතන මේකේ පළවෙනි ප්‍රශ්න ටික තමයි අපි යන්නේ අද. බලමු පිළිවෙලට කරගෙන යමු. දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ රූපයක්. දැන් ඕගොල්ලොන්ට පේනවා මේ ඉස්සෙල්ලා මේ රූපෙ දිහා බලන්න කියවන්න ඕනේ නැහැ. පළවෙනි දේ තමයි මෙහෙම රූපයක් දීලා තියෙනවා. හොඳම දේ තමයි පොඩ්ඩක් රූපෙ දිහා බලාගෙන ඉන්න. එතකොට රූපෙ දිහා බලාගෙන ඉන්නකොට මට පේනවා කොටියෙක් පේනවා. හරිද? ඊළඟට මේ රූපෙන් නරියෙක් ඉන්නෝ පේනවා. මුවෙක් ඉන්නෝ පේනවා. පැටවෙක් එක්ක. ජල පහරක් තියෙන කර්මාන්ත ශාලාව අසලින් තමයි ඒ ජල පහර එන්නේ. කර්මාන්ත ශාලාවේ දුම් රොටු ඉහළට ගමන් කරනෝ පේනවා. ඊළඟට පේනවා වනාන්තරයක්. ඒ වනාන්තරයේ විවිධ ශාක තියෙනවා අපිට පේනවා. අපි ওই ටික බලාගෙන යමු. අපිට පේන ටික ඔච්චරයිනේ. ওই ටික දිහා බලාගෙන අපි ඊළඟට පොඩ්ඩක් කියවමු. මේ එතකොට අපිට මේකෙන් පැහැදිලි වෙනවා එක දෙයක්. මේ කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන්නේ වනාන්තරයක් හා ජල පහරක් අසල. ජලය ගමන් කරන ජල පහරක් අසල තමයි තියෙන්නේ. හරි. අපි කියවගෙන යමු. එතකොට අපිට බලමු උත්තර ටික ගන්න පුළුවන්. වනාන්තරයකට යාබද ගමක ජල පහරක් ආශ්‍රිතව ඉන්ධන දර ලෙස යොදාගෙන ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවක් ඇත. එතකොට මේකේ ඉන්ධන වර්ගය වෙන්නේ දර. කර්මාන්ත ශාලාවේ අපජලය ජල පහරට මුදා හැරේ. ඔන්න විශේෂ දෙයක්. කර්මාන්ත ශාලාවේ අපජලය මුදා හරිනවලු ජල පහරට. මේ පරිසර දූෂක විශාල වශයෙන් ජලයට එකතු වෙනවා කියන එක. හරිද? යම් අවස්ථාවක ජල පහරේ පහළ කොටසෙහි සිටින මාළුන් මිය ගොස් සිටිනු දක්නට ලැබුණි. ජල පහරේ පහළ කොටසේ ඉන්න මාළු මැරිලා හිටියා. මේ ගැන පරීක්ෂා කිරීමට එම ප්‍රදේශයේ පිහිටි පාසලක දරුවන් මැදිහත් විය. එහිදී ඔවුන් කළ පරීක්ෂණය සඳහා යොදාගත් උපකරණ හා ද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වේ. දැන් මේගොල්ලෝ ගත්තු දේවල් ටික. මාළු ටැංකි 2ක්. ජල පහරේ ස්ථාන 2කින්ගත් ජල සාම්පල. වාතනය කරන ලද පොම්ප දෙක. කියන ඔක්සිජන් මෝටර 2ක්. පළවෙනි ප්‍රශ්නය මාළුවන් මිය යාමට බලපා ඇතැයි සිටිය හැකි හේතුව. කියන්න බලන්න. මාළුවන් මිය යාමට බලපාන හේතුවක්. කර්මාන්ත ශාලාවෙන් පිටවන බැරලෝහ. තව එතනේ උත්තරේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද දන්නවද? කර්මාන්ත ශාලාවෙන් පිට කරන බැර ඔන්න ඔතන තමයි කතාව. බැරලෝහ කිව්වම පුතේ මතක තියාගන්න බැරලෝහ වලින් එකපාරට සත්තු මැරෙන්නේ නැහැ. හරිද? මම කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනව නේද? අපි හිතමු මෙහෙම මේ අපි කෘමිනාශක ටිකක් ගහනවා ගහකට. හරිද? කෘමිනාශක ගහකට ගැහුවම ගහේ ඉන්න කෘමීන් එවෙලෙන් මැරිලා යනවා. කෘමීන් එවෙලෙන් මැරිලා යනවා. අපි හදාගත්ත සබන් වතුරයි සාමුනව හරි ටිකක් එක කෘමිනාශක ටිකක් ගහනවා මේ හදාගත් එකක්. ඒ කියන්නේ රස කඩෙන් ගත්ත රසායනික ද්‍රව්‍යනේ හදාගත්ත ටිකක් ගහනවා මේ ගහකට. එතකොට මොකද්ද වෙන්නේ? එකපාරට මැරෙන්නේ නැහැ. සමහර වෙලාවට උන් එතනින් යන්න පුළුවන්. ඉවත් වෙන්න පුළුවන්. නැත්තම් ඒකෙම ඉන්න පුළුවන් මැරෙන්නේ නැතුව. එකෙක් දෙන්නෙකුට හානි වෙන්න පුළුවන්. දැන් මේකේ බැරලෝහ වලත් ඔන්න වගේ කතන්දරයක් තියෙනවා. බැරලෝහ වලින් එකපාරටම සත්තු මැරෙන්නේ නැහැ. බැරලෝහ වල කතන්දරේ තියෙන්නේ බැරලෝහ පිළිවෙලට ආහාර දාම දිගේ එක්රැස් වෙනවා. එක්රැස් වෙලා ඉහළ පුරුක් වල ඉන්න ජීවීන්ට තමයි හානිය වැඩිපුර පමුණුවන්නේ. හරිද? ආහාර දාමේ ඉහළ පුරුක් වල ඉන්න ජීවීන්ට තමයි ගොඩක් හානි වෙන්නේ. ඒක නිසා බැරලෝහ කියන එක ලියන්න නැතුව මේව ලියන්න. කර්මාන්ත ශාලාවෙන් පිටවන රසායනික ද්‍රව්‍ය. ඔන්න එකක්. තව එකක් තමයි කර්මාන්ත ශාලාවෙන් පිටවන අධික තාපය සහිත අපජලය. හරිද? අපි හිතමු සෙල්සියස් අංශක 100 විතර වතුර ගඟට එක්කහුව කරනවා කර්මාන්ත ශාලාව. ඕන තරම් ඒ වගේ කර්මාන්ත ශාලා තියෙනවා. ඒතොර ඒ වගේ
අධික උෂ්ණත්වයක් සහිත ජලය වැටුණොත් ගඟට ඒ හරියේ ඉන්න මාළු ටික මැරිලා යනවා. හරිද? දැන් කියන්නේ ජල පහරේ පහළ කොටසේ හිටපු මාළු ඔන්න උතර තව ගැටලුවක් තියෙනවා. දැන් අපිට ඒ උත්තර ගන්නත් බෑ. දැන් කර්මාන්ත ශාලාව උඩ හරියේ මාළු මැරිලා හිටියනම් ඔය උත්තර හරි. මම කියපුවා. එතකොට අපි ලියන්න බලා කර්මාන්ත ශාලාවෙන් පිට කරන විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීම කර්මාන්ත ශාලාවෙන් පිට කරන අධික තාපයේ සහිත ජලය නිසා. හැබැයි මෙතන කතන්දරේ කියන්නේ මේ ජල පහරේ පහළ කොටසේ මාළු තමයි මැරිලා තියෙන්නේ. එහෙනම් මොකද උත්තරේ? ඔව් උත්තර මට දැම්මා ගොඩක් අය chat එකට. ඔව් පිළිතුර සුපෝෂණය. සුපෝෂණය ඇතිවීම නිසා සුපෝෂණය. හරි. දාපු කට්ටිය දාලා තියෙනවා හොඳයි. සුපෝෂණය. දැන් සුපෝෂණය වෙන්න පුළුවන් පහළ කොටසේ. මොකද්ද සුපෝෂණය කියන්නේ? අපි ආපහු පොඩ්ඩක් මතක් කරමු. දැන් මම මේ පේපර් ක්ලාස් වල සුපෝෂණය කියන එක ගොඩාක් කියලා දීලා තියෙනවා. සුපෝෂණය කියලා කියන්නේ ඔය ජලයට එකතු වෙනවා නයිට්‍රේට් අයන ෆොස්ෆේට් අයන. නයිට්‍රේට් අයන ෆොස්ෆේට් අයන. නයිට්‍රේට් අයන ෆොස්ෆේට් අයන එකතු වෙන්න පුළුවන් ක්‍රම තමයි එකක් තමයි රසායනික පොහොර. කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය. සතුන්ගේ මල අපද්‍රව්‍ය. ගෘහස්ත කැලිකසල මේ වගේ දේවල් වලින් නයිට්‍රේට ෆොස්ෆේට ජලයට එකතු වෙනවා. නයිට්‍රේට ෆොස්ෆේට කියන්නේ ශාක වර්ධනයට මෙන්ම ජලය තුල ඇල්ගි වර්ධනයට වැදගත් වෙන අයන. හරිද? පෝර විදියට අපි කියන්නේ නයිට්‍රේට ෆොස්ෆේට. මේක නිසා ජලාශයේ හැදෙනවා කොළ පාටට ඇල්ගි. ඇල්ගි හැදුනට පස්සේ ඇල්ගි සීඝ්‍රයෙන් වර්ධනය වෙලා ජලය කොළ පාට වෙලා ඔක මම කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙන මේ වගේ ජලාශ. හරිද? එහෙම මේ ජලාශ ඕනේ නැහැ. ගෙදර මාළු ටැංකියක් තියෙනවා. මම ඒක එදත් කියන්න තිය ඔයගොල්ලෝට ගෙදර මාළු ටැංකියකට මාළුන්ට කන්න බැරි තරම් කෑම දාලා පල් වෙනකොට ඔය සිද්ධිය සිද්ධ වෙනවා. අන්තිමට ඒකේ නයිට්‍රේට ෆොස්ෆේට සාන්ද්‍රණය වැඩි වෙලා පොකුණක් කියලා හිතන්න සම්පූර්ණයෙන් කොළ පාට වෙනවා. කොළ පාට වෙලා ඇල්ගි හැදෙනවා. ඇල්ගි හැදිලි ඉවර වෙලා ඇල්ගි ටික කලක් වර්ධනය වෙනකොට ඔන්න ඒ ජලයේ ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. මොකද රාත්‍රී කාලයේ දැන් ප්‍රමාණය වැඩිනේ. ඇල්ගිත් ඉන්නවා, මාළුත් ඉන්නවා, වෙනත් ජීවීනුත් ඉන්නවා. ඒතකොට ප්‍රමාණය වැඩි. ප්‍රමාණය වැඩි වුණාම රැට ඔක්සිජන් මදි. ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනකොට ජලයේ ඉන්න ඔය ජීවීන් මිය යනවා. මිය ගියාට පස්සේ ජලය තුල බැක්ටීරියා වර්ධනය වෙලා දුගඳ හමන පල් වෙච්ච ජලාශයක් බවට පත් වෙනවා. එතකොට ඉතින් මාළුත් මැරිලා, ඇල්ගිත් මැරිලා ගඳ ගහන ජලාශයක්. එතකොට ඒ වගේ වෙන්න පුළුවන් සුපෝෂණය නිසා කියලා ලියන්න පුළුවන් පහළ කොටස. හරි. ඊළඟට මාළු ටැංකි දෙකකට ජල සාම්පල දෙකක් ගෙන ඒවාට නිරෝගී මාළුන් දමා පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇත. ජල සාම්පල දෙක ලබා ගන්න නැත්තේ ජල පහරේ කුමන ස්ථානවලදීද? දැන් මෙතන මේ අර උත්තරත් හරි හොඳේ වැරදි නෑ. මම අර ඉස්සෙල්ලා කියපුවා කර්මාන්ත ශාලාවෙන් පිට කරන රසායනික ද්‍රව්‍ය නිසා ඒවා හරි. හරිද? සුපෝෂණය නිසා ගන්නත් පුළුවන්. කර්මාන්ත ශාලාවෙන් පිට කරන රසායනික ද්‍රව්‍ය නිසා වෙන්නත් පුළුවන්. කර්මාන්ත ශාලාවෙන් පිටවන අධික තාපය සහිත ජලය නිසා වෙන්නත් පුළුවන්. මොකද කියලා තියෙන්නේ ජල පහරේ පහළ කොටසේ කියලානේ. කර්මාන්ත ශාලාවේ අපජලයේ යන තැනින් පල්ලෙහා. ඒතකොට ඒව එක්ක අහු වෙන්න පුළුවන්. අපි දන්නේ නෑනේ දැන් ජල පහර ගලාගෙන එනවා. ගලාගෙන ඇවිල්ලා අර කියන්නේ වක්කලමක් කියලා ජලය එකතු වෙන තැන. ඒ වගේ තැනකට එකතු වෙනවා. ඒතර ඒට ඔක්කොම ජරාව ටික එතන තමයි රැඳෙන්නේ. ඒතකොට එතන ඉන්න මාළු මැරෙනවා. ඒක ගන්න පුළුවන්. හරි. මට කියන්නේ ඊළඟ උත්තරේ. මාළු ටැංකි දෙකකට ජල සාම්පල දෙකක් ගෙන ඒවාට නිරෝගී මාළුන් තමයි පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇත. ජල සාම්පල දෙක ලබා ගන්න නැත්තේ ජල පහරේ කුමන ස්ථානවලදීද? කොහෙද ගන්නෙ? පිළිතුර තමයි කර්මාන්ත ශාලාවට පහලින් සහ කර්මාන්ත ශාලාවට ඉහළින්. කර්මාන්ත ශාලාවට පහලින් සහ කර්මාන්ත ශාලාවට ඉහළින්. ඊළඟ ප්‍රශ්නේ. මාළුන් මිය යාමට හේතුව කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන අපද්‍රව්‍යයක් නම් ඔබගේ පරීක්ෂණයෙන් ලැබිය යුතු නිරීක්ෂණය. උත්තරේ ලියන මොකද්ද? කර්මාන්ත ශාලාවට පහලින්ගත් ජල සාම්පලය සහිත ටැංකියේ මසුන් මිය යාම. අපිට ඒක ගන්න පුළුවන් උත්තරේ. කර්මාන්ත ශාලාවට පහලින්
ගත් ජල සාම්පලය සහිත ටැංකියේ මසුන් මිය යාම. 4 පරීක්ෂණය සඳහා මාළුන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. පරීක්ෂණය සඳහා මාළුන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. එකම වර්ගයේ වීම, නිරෝගී මසුන් වීම, සංඛ්‍යා සමාන වීම, හරිද? ප්‍රමාණය සමාන වීම, එකම ස්ථානයකින් අල්ලාගත් මාළුන් වීම වගේ උත්තර ලියන්න. මොකද තත්ත්වයන් සමාන වෙන්න ඕන, සාධක සමාන වෙන්න ඕන, සංඛ්‍යාව සමාන වෙන්න ඕන, ප්‍රමාණය සමාන වෙන්න ඕන, වර්ගය එකම වෙන්න ඕන, නිරෝගී මාළු වෙන්න ඕන. දැන් ලෙඩ හැදිච්ච මාළු දාලා බලන්න ඊට පස්සේ වෙන ලෙඩක් නිසානේ මැරෙන්නේ. ඒ වගේ. හරිද? පරීක්ෂණයේදී යොදා ගන්නට ඇතැයි සිතන උපකල්පනයක්. උපකල්පන කියන්නේ අපි අනුමාන කරන මෙන්න මේක නිසා වෙන්න ඇති කියලා. මේ පරීක්ෂණයේදී යොදා ගන්නට ඇතැයි සිතන උපකල්පනයක්. මොකක්ද? කියන්න බලන්න. අපිට ලියන්න පුළුවන් කර්මාන්ත ශාලාවේ පිටවන අපජලය මගින් නැත්නම් කර්මාන්ත ශාලාවේ පිටවන අපජලයේ ඇති රසායනික ද්‍රව්‍ය නිසා මසුන් මිය යන බව. මොනික උපකල්පනය. හරිද? කර්මාන්ත ශාලාවෙන් පිට කරන අපජලයේ ඇති අධික තාපය නිසා මසුන් මිය යන බව. වගේ අපිට හිතන දෙයක් අපි අනුමානයක් ලියන උපකල්පනයක් තිබෙනවා. ඒක තමයි උපකල්පනයක් කියලා කියන්නේ. කල්පිත ගොඩනගලා අපි මේ කල්පිත පරීක්ෂා කිරීමේදී අපි කල්පිත ගොඩනගලා වගේ උපකල්පන කියන්නේ කල්පිත කියන්නේ ඒවට තමයි. උපකල්පන මත තමයි අපි යම් පරීක්ෂණයක් කරන්නේ. හරිනේ? ඊට පස්සේ B කොටස. මෙම වනාන්තරයේ ආශ්‍රිත පුරුක් තුනකින් යුත් ආහාර දාමයක්. ඕගොල්ලන්ට පේන මෙතන මුවෙක් ඉන්නවා, නරියෙක් ඉන්නවා, කොටියෙක් ඉන්නවා, ශාක තියෙනවා. ඒතකොට අපිට ඕන ශාක, මුවා, නරියා කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ශාක, මුවා, කොටියා කියලා දාන්න පුළුවන්. ඒ ආහාර දාම දෙකෙන් කැමති එකක් ලියන්න. ශාක, මුවා, නරියා, එහෙම නැත්නම් ශාක, මුවා, කොටියා. වනාන්තරයේ ආශ්‍රිතව එක් එක් ජීවීන්ගේ පැවැත්ම සඳහා ශක්තිය ගලා යාම ශක්ති පිරමීඩයකින් දක්වන්න. ශක්ති පිරමීඩය. මෙතන ලියන පළමු කෝෂී මට්ටම තුන්වන කෝෂී මට්ටම හතරවන කෝෂී මට්ටම. මෙතෙන් ඕන ශාක ලියන්න පුළුවන්. මෙතන ශාක භක්ෂකේ. ඊට පස්සේ මාංශ භක්ෂකෙන් මාංශ භක්ෂකේ. එහෙම ලියවනම් හරිද? නිෂ්පාදකයෙන් ඊට පස්සේ යැපෙන්නු ටික. හතර පහ ප්‍රශ්න වලට උත්තර හැමතිස්සෙම ශක්ති පිරමීඩය අනින්නේ මේ අතට. ශක්ති පිරමීඩය කොහොම දැක්වුවන් ඇති. හරිද? මෙතන ඕන ශාක මත යැපෙන්න ඊට පස්සේ මාංශ භක්ෂකයන් කියලා ලිව්වත් හරි. මොකද අපි දන්නවා ශක්තිය එක පුරුකක ඉඳලා තව පුරුකකට නැත්නම් එක පෝෂී මට්ටමක ඉඳලා තව පෝෂී මට්ටමකට ගියාම 10%යි යන්නේ. 90ක් හානි වෙනවා. මේකේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ආපුවාම මම පොඩ්ඩක් කියන්න. හතරවෙනි ප්‍රශ්නෙට ගන්න පුළුවන් එක් වර්ගයේ සමාන වීම, ප්‍රමාණය සමාන වීම, නිරෝගී මසුන් වීම, සංඛ්‍යා සමාන වීම ඒවා. උපකල්පනයකට ලියන්න පුළුවන්. කර්මාන්ත ශාලාවෙන් පිටවන අපජලයේ ඇති රසායනික ද්‍රව්‍ය නිසා මසුන් මිය යන බව. ඒක තමයි උපකල්පනය. හරිනේ? ඊළඟ එක ජලාශයේ පැලෑටි තුලට ඇතුල් වන බැරලෝහ වැඩියෙන්ම සාන්ද්‍රගත වන්නේ කවර මට්ටමේ ජීවීන් තුලද? අපි ලියනවා අවසාන පෝෂී මට්ටම් වල. හරිද? නැත්නම් ඉහළ පුරුක් වල. අවසාන පෝෂී මට්ටම් වල සිටින ජීවීන් තුල.
අවසාන පෝෂී මට්ටම් වල සිටින ජීවීන් තුල. ඉහත කර්මාන්ත ශාලාවේ විකල්ප ඉන්ධනයක් ලෙස ගල් අඟුරු යොදාගත යුතු බව එහි පාලනාධිකාරී යෝජනා කරයි. පළවෙනි එකේ අහනවා කාබන් පිය සටහන යනු කුමක්ද? පුද්ගලයෙක්, ආයතනයක්, නැත්නම් නිෂ්පාදනයක්, සිදු කිරීමේදී නැත්නම් පුද්ගලයෙක් එහෙම නැත්නම් ආයතනයක් වර්ෂයක් පුරා මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. වර්ෂයකදී මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපි හඳුන්වනවා කාබන් පිය සටහන කියලා. කාබන් පිය සටහන. පුද්ගලයෙක්, ආයතනයක්, නිෂ්පාදනයක් සිදු කිරීමේදී නැත්නම් නිෂ්පාදනයක් සිදු කිරීමේදී කමාවක් නැත්නම් පුද්ගලයෙක් හෝ ආයතනයක් වර්ෂයක් තුලදී මුදා හරින මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කාබන් පිය සටහන නම් වේ. මම පොතේ තියෙන එකත් ඔයගොල්ලන්ට කියන්නම්. මෙන්න මේ පොතේ තියෙන්නේ පුද්ගලයෙක්, නිෂ්පාදනයක්, ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී ගොඩක් වෙලාවට අපි එකට වර්ෂයකදී කියලා දානවා. ඒක ගැටලුවක් නැහැ. නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය. හරි. අර විදිහට ලියන ගැටලුවක් නැහැ. පුද්ගලයෙක්, නිෂ්පාදනයක්, ආයතනයක් තුලින් වර්ෂයකදී මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කාබන් පිය සටහන නම් වේ. වර්ෂයක් කියන එක ගැටලුවක් නැත. හරිද? එක නිශ්චිත කාලයක් කියනකොට අපි ගන්න ගොඩක් වෙලාට වර්ෂය. මේවා මනින්න බෑ. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද ඕගොල්ලෝ මේ එක අවුරුද්දකදී කොච්චර කාබන් ඩයොක්සයිඩ් පිට කරනවද කියලා. ඒක හරියටම මනින්න බෑ. නමුත් දල වශයෙන් අපි ගන්නවා. අරගත්තම අපිට වැටහෙනවා මේ නිෂ්පාදනය කරනකොට මෙතනින් කොච්චර පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද කියන එක. මේ ආයතනයෙන් කොච්චර පරිසරයට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද? එතකොට අපි මේකෙන් ගන්න මේකේ නිපදවන දේ මෙතනින් පරිසරයට වන හානියයි අතර සම්බන්ධය බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේක හොඳද නරකද කියලා. හරිද? ඒක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් බලනවා මේ නිෂ්පාදනය කරනකොට මෙච්චර කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා නම් මේ නිෂ්පාදනය අපිට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි නෝ. ඇයි අපි මේක තව දුරටත් තියාගෙන ඉන්නේ? මෙහෙම පරිසරයට හානි කරන්නේ ඇයි? දැන් එහෙම වෙන රටවල් හිතලා අපි දන්නවා ඔය ජර්මනිය වගේ රටවල් මේ වෙනකොට ඒගොල්ලෝ ගාව තියෙන ගල් අඟුරු බලාගාර සමතලා කරනවා. ඒගොල්ලෝ ඒ ගල් අඟුරු බලාගාර සමතලා කරලා ඒ වගේ තැන්වල සූර්යකෝෂ බලාගාර හදනවා. පුනර්ජනනීය ශක්තියට යනවා. අපේ රටේ ඒක අනිත් පැත්ත. අපේ රටේ තව අලුතෙන් ගල් අඟුරු බලාගාර හදනවා. ඒව ගැන හිතලා. හිතන මිනිස්සුන්ගේ වැරද්ද එතන තියෙන්නේ. හරිද? නැත්තම් අපි ඉගෙන ගැනීමේ වැරද්ද නෙවෙයි. අපි ඉගෙනගෙනනේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනෝනේ කවදා හරි. අදුවලර මේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයට මොනවා හරි දෙයක් මෙතන ඉගෙනගෙන තියෙනවනේ ඕගොල්ලෝ. හරිද? ඕගොල්ලෝ මේ ඉගෙනගෙන තියෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා. හරිද? ඒ වුණාට වෙලා තියෙන්නේ මොකද්ද? අර වැඩේ වෙලා තියෙනවා. අපි කරන්නේ නැහැ හරියට. හරිද? ඒකයි වෙලා තියෙන්නේ. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. කාබන් පිය සටහනේ කියන එක හරි. දර වෙනුවට ගල් අඟුරු යොදාගතහොත් කාබන් පිය සටහනේ කවර වෙනසක් ඇති වේද? කියන්න බලන්න උත්තරේ. දර වෙනුවට ගල් අඟුරු ගන්නවලු. කාබන් පිය සටහන විශාල වේවි. ඈ? අහුන්නේ පුත්‍රය අහුන්නේ. කාබන් පිය සටහන දැන් කාබන් පිය සටහන කියන්නේ උදාහරණයක් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. වැඩි වෙනවද අඩු වෙනවද එච්චරයි. අතන උත්තරයට එන්නේ. ඔය දෙකේ එකක්. දර වෙනුවට ගල් අඟුරු. කියන්නකෝ දැන් ඕගොල්ලෝ දර පාවිච්චි කරනකොටද ගල් අඟුරු පාවිච්චි කරනකොටද වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ?
උත්තරේ ඉහළයයි. කාබන් පිය සටහන ඉහළා ගියක් ගනි. දර වෙනුවට ගල් අඟුරු භාවිතා කරනකොට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඉහළයයි. පිටවන ප්‍රමාණය ඉහළා ගියක් ගනි. හරිද? එහෙනම් උත්තරය අපිට ගන්න වෙන්නේ ඉහළා ගියක් ගනි. මෙම කර්මාන්ත ශාලාවේ ස්වභාවික ජල ප්‍රභවයකින් ජලය ලබා ගන්නවා වෙනුවට නාගරික ජල සැපයීමකින් ජලය ලබා ගතහොත් ජල පිය සටහන වැඩි වීමට හේතු දෙකක්. මොකද්ද ජල පිය සටහන කියන්නේ? ඉතින් අපි ඒක දැනගන්න බෑ. කාබන් පිය සටහන දන්න. දැන් ඒක දන්නව නම් ඕගොල්ලන්ට ජල පිය සටහන ලියන්න පුළුවන්. හරිද? මේව එකින් එක පාඩම් කරන්න ඕනේ නැහැ. කවුරු හරි කියන්න බලන්න මොකද්ද ජල පිය සටහන කියන්නේ කියලා. වාර්ෂිකයෙන් උදාහරණ ජල ප්‍රමාණය. මුදාහරින නෙවෙයි. එතකොට වෙන්නේ දැන් අපි කාබන් ඩයොක්සයිඩ් නම් මුදාහරිනෝනේ. ජලය අපි මුදාහරිනෝ නෙවෙයි ජලය අපි ගන්න ඕනේ. දැන් මිනිස්සේ ජලය පිට කරනව නෙවෙයි මොකද කරන්නේ? පරිභෝජනය කිරීමනේ කරන්නේ. එතකොට අපි පොඩ්ඩක් ඒකත් සැලකිලිමත් වෙන්න ඕන. පුද්ගලයේ නිෂ්පාදනයක් ආයතනයක් සඳහා වර්ෂයක් තුලදී පරිභෝජනයට ගන්නා ජල ප්‍රමාණය අපි කියන ජල පිය සටහන. අවුරුද්දකදී කොච්චර ජලය ගන්නවද? බිත්තරයක් හදන්න කොච්චර ජලය ඕනද අවුරුද්දකදී? කුකුලෙක් හදන්න කොච්චර ජලය ඕනද අවුරුද්දකදී? හරකෙක් හදන්න කොච්චර ජලය ඕනද අවුරුද්දකදී? ඔයගොල්ලෝ හිතන්නේ කොච්චරයි කියලාද? එක හරකෙක්ගේ මස් කිලෝ එකක් හදන්න මට මතක නැහැ ගාන. ජලය ටොන් ගණනක් ඕන. හරිද? එක කුකුලෙක්ගේ මස් කිලෝ එකමයි තියෙන්නේ. ජලය ලීටර 15500ක් ඕන. චොකලට් කිලෝ එකක් හදන්න අවුරුදු කියන්නේ ජලය ඕන කොච්චරද? 24000ක් ලීටර. මේ තියෙන කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය. කරදියනේ මිරිදිය. මිරිදිය ජල ප්‍රමාණයක අවුරුද්දක කතන්දරයක් නැහැ. කිලෝ එකකට ගන්න. එහෙම මතක තියාගන්නකෝ. කිලෝ එකක් නිෂ්පාදනය කරන්න කොච්චර ජල ප්‍රමාණයක් ඕනද? මෙන්න මේකට තමයි කියන්නේ ජල පිය සටහන කියලා. බිත්තරයක් හදන්න ඕන ජලය ලීටර 4400ක්. ඒකට හිතා ගන්නකෝ ජලය ඒ කියන්නේ මේ බිත්තරයක් හදනවා කියන්නේ කිකිලි කියන්නේ බිත්තරයකින් එළියට එන පැටියගේ ඉඳලා ඒ කිකිලි පැටිය ලොකු කරලා ඌ වැඩි වියටපත් වුණාට පස්සේ සංසේචන ක්‍රියාවලියෙන් නැත්තම් අපි කියන්නේ බොයිලර් ඔය තියෙන මේ ෆාම් වල ක්‍රියාවලියක් තියෙන ඒ ක්‍රියාවලියෙන් බිත්තර ලබා ගන්න අවස්ථාව දක්වා කොච්චර ජල ප්‍රමාණයක් පරිභෝජනය කරනවද? ලීටර 4400ක්. හරිද? සීනි කිලෝ එකක් හදන්න ලීටර 1500. මොකද උග්ගස් වලට වැඩි ජලය අවශ්‍ය උරාගන්නේ නැති නිසා. කෝපි වලට ලීටර 140යි. ඒකට අන්න ඒ වගේ මේ ජල පා සටහන එහෙම නැත්නම් ජල පිය සටහන කියන්නේ ඔන්න ඔකට. හරිද? එතකොට එහෙනම් මොකක්ද අහන්න ප්‍රශ්නේ? මෙම කර්මාන්ත ශාලාව ස්වභාවික ජල ප්‍රභවයකින් ජලය ලබා ගන්නවා වෙනුවට නාගරික ජල සැපයීමකින් ජලය ලබාගත හොත් ජල පිය සටහන වැඩි වීමට හේතු. දැන් අපි සාමාන්‍ය උල්පතකින් ජලය අරගෙන ඔය වැඩේ කරනකොට අපිට විදුලිය වැය වෙන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් ජලය පිරිපහදු කරන්නේ නැහැ. පිරිපහදු කරනකොට එතනින් වැඩි ප්‍රමාණයක් ජලය අපත යනවා. ඒවත් ජල පිය සටහනට එකතු වෙනවා. හරිද? අපත යනවායි කියලා බෑ ඒකත් එකතු වෙනවා. එතකොට එතනින් වෙන හානිය. ඊට පස්සේ විදුලිය නිපදවීමේදී නැත්නම් ශක්ති ප්‍රභව භාවිතයේදී ජලය අපත යන ප්‍රමාණය. ඔන්න ඕව නිසා තමයි ජල පිය සටහන වැඩි වෙන්නේ. එහෙනම් අපිට උත්තර ලියන්න පුළුවන් මොනවද? මේ පිරිපහදුවේදී ජලය අපතේ යාම, ඊට පස්සේ විදුලිය නිපදවීමට ජලය අවශ්‍ය වීම, නැත්නම් මේ මෙහිදී ජලය පිරිපහදු කිරීමට ශක්ති ප්‍රභවයන් ලබා ගන්නා නිසා එවිට ජලය අපතේ යාම. එතකොට ඒවා ඒ ටික තමයි අපිට උත්තර ලියන්න වෙන්නේ. ඒවා ලියා ගන්න. හරි? කර්මාන්ත ශාලාව ස්වභාවික ජල ප්‍රභවයකින් ජලය ලබා ගන්නවා වෙනුවට නාගරික ජල සැපයීමකින් ජලය ලබා ගතහොත් ජල පිය සටහන වැඩි වීමට හේතු දෙකක් ලියන්න. එතකොට ලියන්න අපතේ යාම, පිරිපහදුවේදී අපතේ යාම, නාගරික ජල සැපයීම, ඊළඟට බෙදා හැරීමේදී අපතේ යාම, ඊළඟට බෙදා හැරීමේදී ශක්තිය වැය වීම. හරිද? ඒවට වෙනම අපි ජලය බෙදා හරින්න ක්‍රමය දාගන්න. එතකොට ශක්තිය නිපදවන්න ජලය වැය වෙනවා. ඒ මොනවා හරි වක්‍රාකාරව ජල පිය සටහන වැඩි වෙනවා. ඒකයි හේතුව. හරිද? මේ විදිහට ලියන්න උත්තර. ලේසි ප්‍රශ්නයක් තියෙන ජීවීන්ගේ ලාක්ෂණික දෙවෙනි ප්‍රශ්නේ. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු.
ජීවීන්ගේ ලාක්ෂණිකයක් හඳුනා ගැනීමට ශිෂ්‍යයෙකු විසින් කරන ලද පරීක්ෂණයකට අදාළ ඇටවුමක් පහත රූපයේ දැක්වේ. වෘද්ධිමානයක් කියන්නේ වෘද්ධිමානයක්. වෘද්ධිමානයක්. ශාකයක වර්ධනය මැනීම වර්ධන ප්‍රමාණය මැනීම. එහෙනම් මෙම ඇටවුම සකස් කර ඇත්තේ කුමන ජීවී ලක්ෂණය හඳුනා ගැනීමටද? වර්ධනය. පිළිතුර වර්ධනය. ඔබ සඳහන් කළ ලක්ෂණය හඳුනා ගැනීමට දායක වූ නිරීක්ෂණ දෙකක්. දර්ශකය කරකැවීම නැත්නම් දර්ශකය ඉහළට චලනය වීම එකක් ගන්න පුළුවන්. බාරය චලයට පහළට චලනය වීම, බාරය පහළට චලනය වීම, දර්ශකය ඉහළට චලනය වීම. ඒ දෙක ලියන්න. නිරීක්ෂණ දෙකක්. B කොටස. ශාක පත්‍රයක සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලියට අදාළ ප්‍රතික්‍රියා පහත දැක්වේ. A ධන B ඊතලයක් C6 11 යොහයි ධන 6 යොටු. B මගින් දැක්වෙන සියලු ආකාරයේ ජීවීන් සඳහා අත්‍යවශ්‍ය වන සංයෝගයේ ජලය H2O ජලය. මේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණයනේ 6යි CO2 ධන 6යි H2O ඊතලයක් C6යි H12යි O6යි ධන 6යි O2 ජලය H2O. B මගින් දැක්වෙන සියලු අත්‍යවශ්‍ය සංයෝගයේ ජලය. ඒට හා Bට අදාළ සංයෝග ඇතුළත් කර මේක ලියන්න අපිට තුලිත කරලා 6යි CO2 ධන 6යි H2O ඊතලයක් C6යි H12යි O6යි ධන 6යි O2 ඊතලයේ උඩ හිරු එළියයි හරිත ප්‍රදයි කියලා ලියන්න. හිරු එළියයි හරිත ප්‍රදයි. ඊට පස්සේ XYZ මගින් දැක්වෙන්නේ ප්‍රධාන ජෛව අණු තුනකි. X නයිට්‍රජන් අඩංගුය ශරීර වර්ධනයට දායක වේ. Y ලයිපේස් එන්සයිමය මගින් ජීර්ණය වේ. Z නයිට්‍රජන් අඩංගුය ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරයි. X ප්‍රෝටීන ශරීර වර්ධනයට දායක වෙන්නේ නයිට්‍රජන් අඩංගු නම් ප්‍රෝටීන. ලයිපේස් එන්සයිම වලින් ජීර්ණ වෙනවා නම් Y ලිපිඩ. ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරනවා නම් නියුක්ලියික් අම්ල. ජෛව අණුනේ ජෛව අණු හතර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලියික් අම්ල වෙන වෙන ඒවා ලියන්න එපා. හොඳට ඉරක් ඕනනම් ඕගොල්ලෝ ඉරක් ගහලා උතන ලියා ගන්න. ජෛව අණු කිව්වොත් ඔය හතර විතරයි. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලියික් අම්ල. එහෙනම් නයිට්‍රජන් අඩංගු වර්ධනයට දායක වෙනවා නම් ප්‍රෝටීන වෙන්න ඕන. ලයිපේස් කියන්නේ ලිපිඩ ජීර්ණය කරන එන්සයිමේනේ. එහෙනම් ලිපිඩ වෙන්න ඕන. නයිට්‍රජන් අඩංගු නම් ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරනවා නියුක්ලියික් අම්ල වෙන්න. මිනිස් දේහය තුළ X හා Y වලින් දැක්වෙන පෝෂක ද්‍රව්‍ය පෝෂක ලෙසද ක්‍රියා කරයි. ඒවා ජීර්ණයෙන් ලැබෙන අන්තඵල X කියලා අපි කතා කරේ ප්‍රෝටීනනේ. ප්‍රෝටීන ජීර්ණය ආලා අන්තිමටම හැදෙන්නේ ඇමයිනෝ අම්ල. X වලින් ඇමයිනෝ අම්ල. X කියන්නේ ප්‍රෝටීන ජීර්ණයේ අන්තඵලය කියන්නේ අපේ ආහාර ජීර්ණයේදී ප්‍රෝටීන ජීර්ණය වෙලා අන්තිමට හැදෙන දේ ඇමයිනෝ අම්ල. Y කියන්නේ ලිපිඩ වල අන්තඵලය තමයි මේද අම්ල හා ග්ලිසරෝල්. මේද අම්ල හා ග්ලිසරෝල්. මේද අම්ල හා ග්ලිසරෝල්. Z නැමැති ජෛව අණු ජීවී සෛලයක් තුල
සෛලයක න්‍යෂ්ටිය තුල පවතින්නේ කුමන ව්‍යුහයන් ලෙසද? ඉසෙට් කියන්නේ DNA RNA නේ. එහෙනම් නියුක්ලියික් අම්ල ජීව සෛලයක න්‍යෂ්ටිය තුල පවතින්නේ කුමන ව්‍යුහයන් ලෙසද? පිළිතුර වර්ණ දේහ. වර්ණ දේහ විදියට තියෙන්නේ වර්ණ දේහ. න්‍යෂ්ටිය තුල වර්ණ දේහ විදියට තමයි DNA අණු පිහිටලා තියෙන්නේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. පහත දැක්වෙන්නේ විද්‍යාගාරයේදී රසායනික හා භෞතික විපර්යාස හඳුනා ගැනීම සඳහා සිදු කළ පරීක්ෂණ දෙකකි. පළවෙනි එකේ තියෙන ඉටිපන්දමක් දැල්වලා තියෙනවා. දෙවෙනි එකේ තියෙන ඉටිපන්දමකින් ඉටි කැබැල්ලක් රත් කරනවා. නලයක් ඇතුළට දානවා. එහා B වලින් නිරූපණය කරන්නේ පදාර්ථයේ කුමන විපර්යාසද? කියන්න බලන්න එක්කෙනෙක් උත්තරේ. මෙතන ඉටිපන්දමක් දහනේ. පදාර්ථයේ සිද්ධ වන විපර්යාස දෙක 10 වසරේ 3 වෙනි පාඩමේදී බෙදෙන කොටස් දෙකකට මොනවයි කොටස් දෙක? පදාර්ථයේ බෙදෙන විපර්යාස බෙදෙන කොටස් දෙක මොනවයි? ඝනද්‍රව වායු. නෑ පදාර්ථයේ විපර්යාස බෙදෙන කොටස් දෙක. භෞතික විපර්යාසය රසායනික විපර්යාසය. ඔව් භෞතික විපර්යාස හා රසායනික විපර්යාස. ඒක පැහැදිලි නේද? දැන් පළවෙනි විපර්යාසයක්ද තියෙන්නේ ඉටිපන්දමක් දහනේ. ඉටිපන්දමක් දහනේ කියන්නේ මොන විපර්යාසයක්ද? භෞතිකද රසායනිකද? සරල ප්‍රශ්න මේ පොඩි ළමයින්ගේ ප්‍රශ්න අහලා තියෙන පේපර් එකේ. භෞතිකද රසායනිකද? යම් ද්‍රව්‍යයක් විපර්යාසයකට ලක් වී සම්පූර්ණයෙන්ම නව ද්‍රව්‍ය සෑදෙන අන්දමේ විපර්යාසයක් සිදු වේ නම් එය මොන විපර්යාසයක්ද? රසායනික විපර්යාසය. ඔව් මේ තියෙන්නේ රසායනික විපර්යාසය. දහන ප්‍රතික්‍රියාවක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව. නැත්නම් රසායනික විපර්යාස. රසායනික ප්‍රතික්‍රියා කියලා කියන්නේ රසායනික විපර්යාස වලට. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම නව ද්‍රව්‍ය හැදෙන. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා හැදෙන ඵල සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් මේකේ බලන්න ඉටි දහනය වුණාම ආයි ඉටි හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, නොදැවුණු කාබන් ඕනේ හැදෙන්නේ. මෙතන භෞතික විපර්යාසය. ඉටි කැබැල්ල රත් කරනකොට ටිකක් වෙලා යද්දි මේක දිය වෙනවා. එතකොට විලයනයක් වෙන්නේ ඝනයක් ද්‍රව වෙනවා. ඉටි විලයනය වෙනවා. ඒක ඇවිල්ලා භෞතික විපර්යාසයක්. ඝන ද්‍රව අවස්ථාවටපත් වීම, ද්‍රව වායු අවස්ථාවටපත් වීම, වායු ද්‍රව අවස්ථාවට ඕවා භෞතික. එහෙනම් A රසායනික විපර්යාස, B භෞතික විපර්යාස. හරිද? මේ දෙක හරිනේ. එහෙනම් දෙවෙනි කොටසට යමු. ඉටි දහනයේදී නිකුත් වන හුණු දියර කිරිපැහැ ගන්වන වායුව. හුණු දියර කිරිපැහැ ගන්වන්නේ අය කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව බුබුලණය කරාම කිරිපාට වෙන කියන්නේ කැල්සියම් කාබනේට් ඇද. කිරිපැහැ ගන්වන වායුව කාබන් ඩයොක්සයිඩ්. එම වායුවෙන් මිනිසා ලබා ගන්නා ප්‍රයෝජන දෙකක්. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ප්‍රයෝජන. එකක් තමයි දහන පෝෂකයක් නිසා ගිනි නිවීමට කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන භාවිතා කරනවා අපි ගිනි නිවීමට. තව එකක් තමයි වියලි අයිස්, ඩ්‍රයි අයිස්, සිසිල් බීම කෘත්‍රිම වැසි ඇති කිරීමට, වියලි අයිස් සෑදීමට, සිසිල් බීම කර්මාන්තයට ওই ටික ලිවනම් ඇති. ඉටිවල සංඝටක මූලද්‍රව්‍ය අතරින් හයිඩ්‍රජන් පරමාණු ඔක්සිජන් වායුව සමග දක්වන ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් පරමාණු ඔක්සිජන් සමග දක්වන ප්‍රතික්‍රියාව දාලා තියෙනවා. යකඩ නිස්සාරණයත් අරකට ගන්න පුළුවන්. හරි. ඒකත් හරි. යකඩ නිස්සාරණය කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජනයි. ඒක හරි. ඒකට උත්තරේ ගන්න පුළුවන් CO2 වල. හරි. මේ ප්‍රතික්‍රියාව කුමන ප්‍රතික්‍රියාවට වර්ගයට අයත්ද කියලා අහනවා.
4යි H ධන O2 H2O. දැන් මෙහෙම එකක් ආපු ගමන් අපේ ඔළුවට එන්න ඕන ප්‍රතික්‍රියා වර්ග ටික. අපි 10 වසරේදී ඉගෙන ගන්න ප්‍රතික්‍රියා වර්ග 4ක්. නැත්නම් රසායනික ප්‍රතික්‍රියා ප්‍රධානාකාර 4කට වර්ග කරලා ඉගෙන ගන්න. මොනවයි 4? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ඔව් සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන. දෙන්නෙක් එකතු වෙලා දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් එකතු වෙලා තනි එක්කෙනෙක් හැදෙනවා නම් සංයෝජන. තනි එක්කෙනෙක් කිහිප දෙනෙක් බවට වෙන් වෙනවා නම් වියෝජන. එක්කෙනෙකුට හිමි ස්ථානය වෙනත් කෙනෙක් අත් කරගෙන එයා එතනින් අයින් කරනවා නම් ඒක විස්ථාපන. සංයෝග දෙකක තියෙන අයන හෝ අණු හුවමාරු වෙලා සිද්ධ වෙනවා නම් ද්විත්ව විස්ථාපන. ඔක හරීම සරලයි. මේ මූල ප්‍රතික්‍රියා මේ රසායනික ප්‍රතික්‍රියා වර්ග මොනවද කියලා අහුවොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඒ ප්‍රශ්න වලට උපරිම ලකුණු ගන්න පුළුවන්. මේ සරල ඒවා මතක තියාගන්න. බලන්න. C ධන O2 CO2. හරි. CaCO3 ඊතලයක් CaO ධන CO2. Mg ධන HCl MgCl2 ධන H2. right? Na2SO4 ධන BaCl2 BaSO4 ධන NaCl. ඔන්න ප්‍රතික්‍රියා වර්ග හතරට උදාහරණ හතරක්. මේක සංයෝජන C ධන O2 CO2 දෙන්නෙක් එක්ක වෙලා එක්කෙනෙක් හැදිලා අපි ඒකට කියන සංයෝජන ප්‍රතික්‍රියාව. මේක වියෝජන එක්කෙනෙක් කීප දෙනෙක් බවට පත් වෙලා වියෝජන සංයෝගයක් ගොඩක් වෙලාවට මේ වියෝජන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ තාපයෙන් රත් කරනකොට වෙන් වෙනවා. මෙතන මෙයා අයින් කළා මෙයාට හිමිතන මෙයා අරගෙන මැග්නීසියම් HCl වලට දැම්මම H අයින් කරනවා. H අයින් කළා Cl එක Mg බැඳෙනවා. මේකට අපි කියන්නේ ඒක විස්ථාපන. ඒක විස්ථාපන. විස්ථාපන කියන්නේ අයින් කරනවා. එක්කෙනෙක් අයින් කරනවා. ඒක විස්ථාපන. මෙතන කොමාරුවක් මේ Ba මෙයාගේ SO4 එක්ක බැඳිලා Na මෙයාගේ Cl එක්ක බැඳිලා. ද්විත්ව විස්ථාපන. මේකට කියන්නේ ද්විත්ව විස්ථාපන. සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන. එහෙනම් ආන්නේ මෙතන මේ ඕක මොකක්ද කියලා සංයෝජන රසායනික සංයෝජන ප්‍රතික්‍රියාව. රසායනික සංයෝජන ප්‍රතික්‍රියාව. තුන්වෙනි කොටසෙන් කියනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක දෙකක්. උෂ්ණත්වය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය හතරම ලියා ගන්න. උෂ්ණත්වය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය නැත්නම් අපි කියන පෘෂ්ඨ වර්ගඵලය උෂ්ණත්වය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ඊට පස්සේ ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය කැටද කුඩුද කියන එක අනිත් එක තමයි උත්ප්‍රේරක B කොටස එදිනදා ජීවිතයේදී මෙන්ම නොයෙක් කර්මාන්තවලදීද බහු අවයවක විශාල ලෙස භාවිතයට ගැනේ. බහු අවයවක අපි එදිනදා ජීවිතයේදී විශාල ලෙස භාවිතයට ගන්නවා. හරිද? ස්වභාවික හා කෘත්‍රිම බහු අවයවික වලට උදාහරණ එක බැගින් මිනිසා නිර්මාණය නොකරපු ස්වභාවිකව හටගත්ත බහු අවයවක වලට තමයි කියන්නේ ස්වභාවික බහු අවයවක. බහු අවයවක හටගන්නේ කුඩා අණු විශාල ප්‍රමාණයක් එකට බැඳිලා. නිකන් හිතන්නකෝ දන්වැල හැදෙන්නේ දැන් බල්ලෙක් බඳින දන්වැලක් කියලා හිතන්නකෝ. ඒ දන්වැලේ පුරුක් තියෙනවා. පුරුක් විශාල ප්‍රමාණයක් එකට බැඳිලා තමයි ලොකු දන්වැල හැදෙන්නේ. එතකොට මේ එක පුරුකක් අපිට සමාන කරන්න පුළුවන් ඒකාවයවයකට. ඒකාවයවක ගොඩක් එක්ක වෙලා හැදෙන
බහු අවයවකයට සමාන කරන්න පුළුවන් ධම්වැල. හරිද? ධම්වැල සමාන කරන්න පුළුවන් බහු අවයවකයට. එතකොට මේ විදිහට අපිට ගන්න පුළුවන් ඒකාවයවක විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන යෝධ අණුවට තමා කියන්නේ බහු අවයවක. ස්වභාවික කියන්නේ එතකොට මිනිස්සයා හදලා නෑ, ඒව ඉබේ හැදිලා. කෘතිම කියන්නේ මිනිස්සයා. දැන් මේ මිනිස්සයා හදපු කෘතිම බහු අවයවක නිසාද ලොකු තර්ජනයක් වෙලා තියෙනවා අපේ පෘථුවියට. හරිද? තව ටික කාලෙකින් පෘථුවියේ සමහර විට ප්ලාස්ටික් වලින් වැහිච්ච ප්‍රදේශ ඇති වෙන්න පුළුවන්. කෘතිම බහු අවයවක වල තියෙන අහිතකර බලපෑම. ඕවා තමයි විභාගයට අහන්නේ. ඕක පාඩම් කරන්න දෙයක් නෑ ඔයගොල්ලන්ට. කෘතිම බහු අවයවක නිසා පරිසර දූෂණය අධිකයි. ජල දූෂණය, වායු දූෂණය, පස දූෂණය. පිච්චුවොත් විෂ. පසට එක්ක වුණොත් පසේ විශාල වශයෙන් නොදිරන අවුරුදු ගණන් රසායනික ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය පිට කරමින් පසේ රඳනවා. ජලාශ වලට එකතු වුණොත් ජල ප්‍රභව ඊට පස්සේ සමහර වෙලාවට ඒවා બ્લોක් වෙනවා. එහෙම නැත්නම් ඒවා ඉන්න මාළුන්ගේ ඒ වගේ ඉන්න සත්තුන්ගේ ඇඟට ගමන් කරනවා. ජලයේ දිය වෙලා අර අපි කියන්නේ නැනෝ ප්‍රමාණයේ මයික්‍රෝ ප්‍රමාණයේ අංශු ඇදිලා ඒවා ජලයට එකතු වෙනවා. ඒතර වගේ විශාල වශයෙන් පරිසර හානිකාරකයි මේ කෘත්‍රිම බහු අවයවක. මේවා කාලයක් තිස්සේ තිබුණම අධික විෂ සහිත දූෂක බවට පත් වෙනවා. අපි කියන්නේ POPs කියලා ඒ වගේ තත්ත්වයන්ට පත් වෙනවා. විෂ සහිත කාබනික ද්‍රව්‍ය බවට. ඒවා ශරීරගත වුණාම අපිට හඳුනා නොගත් රෝග හට ගන්නවා. ඒකට ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. එහෙනම් ස්වභාවික බහු අවයවකට උදාහරණ විදිහට ගන්න පුළුවන් එකක් රබර්. ඊට පස්සේ අපේ ඇඟේ තියෙන ඒවා DNA, RNA අන්දක උත්තරයක් දාලා තියෙනවා. ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල, ඊට පස්සේ ලිපිඩ මේවා ස්වභාවික බහු අවයව. කාබෝහයිඩ්‍රේට් වලක කාබෝහයිඩ්‍රේට් කියලා ලියන්න එපා. ඒක ලියන්න පිස්ටේ සෙලියුලෝස් පොලිසැකරයිඩ් ටික. පිස්ටේ සෙලියුලෝස් ග්ලයිකෝජන් ඔය ස්වභාවික බහු අවයව. හරිද? ස්වභාවික බහු අවයව වලට ඔය ලියන්න. රබර් ලියන්න පුළුවන්. ස්වභාවික රබර්. හැබැයි කෘත්‍රිම රබර් නෙවෙයි. ස්වභාවික රබර්. ස්වභාවික රබර්, ප්‍රෝටීන, ඊට පස්සේ ලිපිඩ්, ඊට පස්සේ තව ගත්තොත් මොනවද මම අර ඉස්සෙල්ලා කිව්වේ පිෂ්ඨය ස්වභාවික බහු අවයව. කෘත්‍රිම බහු අවයව වලට ලියන්න පුළුවන් පොලිඑතීන්. පොලිඑතීන් කියන්නේ පොලිතීන්. හරිද? පොලිඑතීන්. ඊට පස්සේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC. පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ටෙෆ්ලෝන් කියන්නේ පොලි මේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. ටෙෆ්ලෝන් කියලිවා ඇති. ඔය non stick භාජනවල මේ අර නොඇලෙන බඳුන් වල ආලේපනය කරන පෘෂ්ඨය හදන්නේ ටෙෆ්ලෝන් වලින්. හරිද? ඒ වගේ ඕගොල්ලන්ගේ පොතේ තියෙන ටික ලියවන් ඇති. නැත්නම් ඕන තරම් කෘත්‍රිම බහු අවයවයක තියෙන නයිලෝන්, පොලිඑස්ටර්. හරිද? පොලිඑස්ටර් රෙදි අපි ගන්නෙ පොලිඑස්ටර් කියලා කියන්නේ. පොලිඑස්ටර්. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය. CH බන්ධන පමණක් අඩංගු සංයෝග හඳුන්වන්නේ කුමන නමකින්ද? පිළිතුර හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන වලට තමයි කියන්නේ CH බන්ධන සහිත සංයෝග කියලා. මෙතෙන් ඉහත ආකාරයේ සංයෝගයකෙහි ලිවිස් ස්ථිත් කතිර සටහන අද දක්වන්න. 10 වසරේ බන්ධන පාඩම. මෙතේන් CH4 මෙතේන් තව නමක් කියන මීතේන්. හරිද? මීතේන් කියලා භාවිත කරනවා. ගිනි ගන්න වායුවක්. කසල ගොඩවල් දි รา පත් වෙනකොට මේ මෙතේන් නිපද වෙනවා. වගුරු වායුව කියලා කියන වගුරු බිම් වලින් පිට වෙනවා. හරිද? CH4. දැන් මේ වගේ සහසංයුජ බන්ධන තියෙන සංයෝගයක ඒ බන්ධන සැදිලා තියෙන ආකාරය අඳින ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුන තමයි තිත් කතිර සටහන, ලුවිස් තිත් ව්‍යුහය, අනිත් එක ලුවිස් ව්‍යුහය. මේ තුන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ලුවිස් ව්‍යුහය බන්ධන සෑදෙන ආකාරය අඳින ක්‍රම තුන. හැබැයි මේ මොන බන්ධනයේ හැදෙන ආකාරය අඳින්නත් අපි දැනගන්න ඕන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. මම කාබන් දක්වාලා ඉන්නේ මොකද මෙතන ඉන්නේ CH විතරයි.
හයිඩ්‍රජන් වල 1යි හීලියම් 2යි ලිතියම් 2යි 1යි බෙරිලියම් 2යි 2යි බෝරෝන් 2යි 3යි කාබන් 2යි 4යි. එහෙනම් හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඉස්සෙල්ලම මතක තියාගන්න මේ බන්ධන සෑදෙන ආකාර අඳින්න මෙන්න මේක දැනගෙන තියෙනවා. දෙකයි දැනගන්න ඕන ඔයගොල්ලෝ. එකක් තමයි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. මොකද මේ බන්ධන හැදෙන ආකාරය මේ සතහන් අඳිද්දි අපි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි මෙතෙන්ට යොදා ගන්න. හරිද? එහෙනම් ඔන්න අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න අපි දන්නවා. දෙවෙනි එක තමයි අණුවේ ව්‍යුහය දැනගන්න. ඒක දන්නේ නැත්නම් මේක අඳින්න බෑ. ඉතින් ඕගොල්ලොන්ට මහා ලොකු අණු ප්‍රමාණයක් 10 වසරේ නැහැ. 11 වසරේ නැහැ. ඕගොල්ලොන්ට තියෙන ඉතාසුළු පරාසයක්. ඒතකොට මේ අණු වල ව්‍යුහයන් ඕගොල්ලෝ ටිකක් අර මොකද්ද කරන්න ඕනේ මේ ඒවයි බලලා ඒවයි පොඩ්ඩක් රූප සටහන් ඇඳලා එතකොට අර ටච් එකේ ඉන්නවා කියන්නේ හැමතිස්සෙම මේක ඒකේ නියැලෙනවා කියන්නේ නියැලිලා ඒ අණු වල ව්‍යුහයන් ටික ඔලුවට දාගන්න. දැන් මම කිව්වා තෙතිල් මධ්‍යසාර අණුවේ ව්‍යුහය අඳින්න කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඕනේ නැහැ. ඕගොල්ලොන්ට තියෙන ඇමෝනියා, CH4, HCl මේ චූටි අණු ටිකක ව්‍යුහයන් විතරයි. දැන් අපි එන ඉගෙනගෙන තියෙන CH4 මෙන්න මේ වගේ කාබන් ඉන්න කාබන් වටේට හයිඩ්‍රජන්ලා 4 දෙනෙක්. හරිද? ඔච්චරයි අපි දන්නවා. අපි ඕක දන්න මෙන්න මෙහෙම තමයි බැඳිලා තියෙන්නේ. එහෙනම් තිත්කතිර සටහන අඳිද්දී අපි බලනවා. තිත්කතිර සටහන අඳිද්දී අපේ සම්මතය තමයි එක පරමාණුවක අවසාන ශක්ති මට්ටම එහෙම නැත්නම් අපි කියන්නේ ඒකට සංයුජතා කවචය කියලා. එක් පරමාණුවක සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන තිත් වලින් ගත්තොත් ඊට අල්ලපු පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර. ඔච්චරයි. දැන් එහෙනම් අපි බලමු. මෙතන එහෙනම් තිත් කතිර සටහනේ කාබන්ට හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් බැඳිලා ඉන්නවා. දැන් මේ බැඳුනට පස්සේ අන්තිම ශක්ති මට්ටම සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක තමයි අපේ තියරිය. දැන් හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම එක ඉලෙක්ට්‍රෝන. මම මෙතන උඩ එක්කෙනාගෙන් පටන් ගන්නවා. එහෙනම් උඩ හයිඩ්‍රජන් ගාවම තිතක් අදිනු වෙනවා. හරිද? හයිඩ්‍රජන් ගාව තිතක් ඇඳලා ඊට අල්ලලා ඉන්න කාබන්. මේ හයිඩ්‍රජන් ගාව අල්ලපු කාබන්. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කතිර වෙනවා. දැන් කාබන්ට 4ක් තියෙනවා. එහෙනම් මම කාබන් ගාව දානවා 4ක් අතර. 1යි 2යි 3යි 4යි. මේ තිත් කතිර සටහන් නෙවෙයි අදින්නේ. තාම හැදෙන විදිය අදින්නේ. එතන කාබන්ගේ වටේ තියෙන කතිර 4ක්. හරිද? මෙතෙන් 1යි 2යි මෙතන 3යි 4යි. ඔන්න කතිර 4යි. එහෙනම් මෙයාට කතිර නම් මෙයාට තිත. ආයි මෙයාට කතිර නම් මෙයාට තිත. මෙයාට කතිර නම් මෙයාටත් තිත. හරි. දැන් ඔන්න තියෙන ටික ලකුණු කරගත්තා. පරමාණු ගණන් ටික මේ පරමාණු වටේ තියෙන ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති වලට ඉලෙක්ට්‍රෝන ටික ඉතල ලකුණු කරගත්තා. ලකුණු කරගෙන ඉවර වෙලා අපි මේක අඳින්න ඕන මේගොල්ලෝගේ අවසාන ශක්ති මට්ටම පිරෙන විදියට. එච්චරයි. එක කෙලවරකින් පටන් ගන්න. මෙන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ට හීලියම් බවට පත් වෙන තව එකක් මදි. එහෙනම් මම මෙන්න මේ කෙලවරේ හයිඩ්‍රජන්ගෙන් පටන් ගන්නවා. මෙයාට එකක් මදි. එහෙනම් කාබන්ගෙන් එකක් ඉල්ල ගන්න ඕනේ. එතකොට මේ ඉල්ල ගන්න අපි එකට කියන්නේ හවුල කියලා. හවුලට ගන්න ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ දෙන්නගේ හරි මැද. හවුලට නිකන් ගන්න බෑ. මෙයා එකක් මදි නම් මෙයාගේ එකක් ඉල්ල ගන්න ඕන නම් එකක් දෙන්න ඕන. එහෙනම් මෙයා ගාව 30ක් තියෙනවා. මෙයාගෙන් කතිරයක් ඉල්ල ගන්න. ඒ දෙක මෙන්න මෙතන මෙහෙම හවුලේ තියාගන්න. දැන් මේ හවුලේ මෙයාට මේ ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ වගේම කාබන්ටත් මේ ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි. අපි ඒක පස්සේ අඳිමු. ආයිත් මෙන්න මෙතන හයිඩ්‍රජන්ට එකක් ඕන. මෙයාගෙන් එකක් ඉල්ල ගත්තා. මෙතන මේ දෙක හවුලේ තියාගන්න. මේ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන දෙක හැමතිස්සෙම අඳින්නේ මේ දෙන්නගේ හරි මැද. ඒවත් පුරුදු වෙන්න. හරි මැද අඳින්න ඕන. තිතයි කතරේ අඳින්නේ හරි මැද. හරි. ආපහු මෙතන හයිඩ්‍රජන් ගත්තොත් එයාටත් එකක් මදි. මෙතනින් එකක් ඉල්ල ගත්තා. මෙතන හවුලක් දාගන්න. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ. හීලියම්ගේ තත්ත්වයට ආවා. මෙයාටත් ආවා හීලියම්ගේ තත්ත්වයට. මේ හයිඩ්‍රජන්ටත් එකක් මදි. මෙයාත් කාබන්ගේ එකක් ඉල්ල ගත්තා. එයාත් ඒ තත්ත්වෙට පත් වුණා. දැන් කාබන්ගේ වටේ බලන කාබන්ගේ වටේ තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කාබන්ට 8ක් හරි. කාබනුත් නියෝන්ගේ තත්ත්වයට ඇවිල්ලා අවසාන ශක්ති මට්ටම පුරවගෙන. එක්ක අවසාන ශක්ති මට්ටම 2 වෙන්න ඕනේ. එහෙමනොත් හයිඩ්‍රජන් අනිත් මූලද්‍රව්‍ය වෙන අවසාන ශක්ති මට්ටම 8ක් වෙන්න ඕනේ. දැන් කාබන් පුරවගෙන.
එහෙනම් ඔන්න තික්කතර සටහන. ලුයිස් තිත්තුවේ අඳිද්දී පොඩි දෙයක් කරන්න තියෙන්නේ හොඳම දේ තමයි ඉස්සෙල්ලා තික්කතර සටහන අඳින්න. තික්කතර සටහන ඇඳගත්තා. ඒකේ තික්කතර වෙනුවට තිත්තියාගෙන කියන්නේ. එච්චරයි. ඔන්න ලුයිස් තිත්තුවේ තික්කතර සටහන ඇඳා මේකේ තිතයි කතිරේ මෙතන ඔක්කොම තිත්. ලුයිස් රියුවේදී මේ තිතයි කතිරයයි කියන්නේ දරුවෝ බන්ධන ඉලෙක්ට්‍රෝන. තිතයි කතිරයයි කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මේ දෙක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වලට ඉරක් අදිනවා. එකයි නම් එක ඉරයි. මෙතන උඩ එකක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන එක ඉරක්. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලට තව ඉරක් ගන්න. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලට තව ඉරක් ගන්න. මෙතන නැති වුණාට සමහර අණු වල තියෙන බන්ධන වලට සහභාගී නොවන ඒවා. ඒවා තිත් වලින් එහෙමම තියෙන්න හරි. ඒක දැන් මෙතන අපිට හම්බ වෙන්නේ නැහැ. හරි. ඔන්න තිත් කතිර සතහන විතරක් නෙවෙයි මම තුනම මෙතන ලකුණු කරා මේකේ පොඩි නෝට් එකක් දාගන්න ඕනේ. ඕක තමයි තිත් කතිර සතහන අඳින ක්‍රමය. එතකොට ඔළුවේ තියෙන්න ඕන දෙකයි තිත් කතිර සතහන අඳින්න. එකක් තමයි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. ඒක හොයන්න නම් පරමාණුක ක්‍රමාංකය ලියලා පිළිවෙලට ඊට ඉස්සරහින් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගන්න. දෙවැනි එක තමයි අණුවේ හැඩය. අණුවේ හැඩය ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් පොත පරිශීලනය කරලා පොතේ තියෙන ටිකේ අණු වල හැඩ ටික මතක තියාගන්න. නැත්තම් අඳින්න බෑ. හරිද? මේ ඒ වගේ ගැඹුරු ඒ ඔයගොල්ලෝට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අණුවේ හැඩත් ඔයගොල්ලෝ දන්න ටිකේ එන්නේ. ඒකට ඇති දෙයක් නැහැ. මේක අඳින එක හරි ලේසි. හරි. මේක දාගන්න නෝට් එකක් පොඩ්ඩක්. ඊළඟ ප්‍රශ්නය හරි ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ CH4 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. CH4 කියලා ලිව්වා. CH4 කාබන් 12යි 12 ඒවා එකයි හයිඩ්‍රජන් එකයි එක ඒවා හතරයි 12යි ධන 4යි උත්තරේ 16යි. එකකයක් නෑ 16යි. හතරවෙනි ප්‍රශ්නෙට අපි යමු. භෞතිකද මේ ලේසි ප්‍රශ්නයක් ගොඩක් වෙලාට 10 ඒව තමයි වැඩිපුරම තිබුණේ 10 ඒවම තමයි තිබුණේ. හරිද? එතකොට සරල පේපර් එකක් ඕගොල්ලෝ මේ වගේ එකට උඩරේම ලකුණු වලට යන්න පුළුවන් වෙන්න ඕන.
ශිෂ්‍යයෙක් තම නිවසේ සිට මීටර 200ක් දුරින් පිහිටි මිතුරෙකුගේ නිවසට යතුරු පැදියෙන් යාමට තත්පර 15ක් ගත කරයි. තත්පර 20ක් එහි රැඳී සිටින ඔහු නැවත තම නිවසට පැමිණීමට ගත කළ කාලය තත්පර 5කි. තත්පර 15කින් යනෝ 20ක් එහෙ ඉන්නෝ එතකොට 15යි 20යි 35යි ආපහු 5කින් එනෝ 40යි. චලිතයේ එක් එක් අවස්ථාවලදී ඒකාකාර ප්‍රවේග වලින් ගමන් කළේ යයි උපකල්පනය කරන්න. ඔහු ගමන සඳහා මුළු ගමන සඳහා ඔහුගේ මධ්‍යක වේගය සොයන්න. මධ්‍යක වේගය කියන්නේ අපි කියන එවරේජ් ස්පීඩ් එක කියලා. ඒක සාමාන්‍ය වේගය කියලා කියන්නේ මධ්‍යක වේගය. එතකොට මොකද්ද කරන්න ඕන? ගමන් කළ මුළු දුර බෙදන්න ඕන ගත වූ මුළු කාලය. දැන් අපි බලමු ගත වූ මුළු කාලය තත්පර 15ක් ගියා යන්න. 20ක් නැවතිලා හිටියා. ආපහු 5කින් ආවා. එතකොට 15යි 5යි 20යි නැවතිලා හිටිය 20යි 40යි. එතකොට මෙයා ගියා මීටර 200ක් ආපහු මීටර 200ක් ආවා. එහෙනම් ගමන් කළ මුළු දුර මීටර 400යි. එහෙනම් ගත වූ මුළු කාලය මීටර 40 මේ තත්පර 40යි. එහෙනම් මධ්‍යක වේගය කියන්නේ ගමන් කළ මුළු දුර ගත වූ මුළු කාලයෙන් බෙදනවා 400 බෙදනවා 40. ඉතල සමීකරණය ලියලා හදන්න මේ වගේ වල යද්දි සමීකරණ ලියන්න පුරුදු වෙන්න අනිවාර්යයි. හරිද? මධ්‍යක වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදනවා ගත වූ මුළු කාලයෙන්. ගමන් කළ මුළු දුර 400යි මීටර. ගත වූ මුළු කාලය 40යි තත්පර. බිඳුවට බිඳුවක් කැපෙන උත්තරය එනවා 10යි ms ඍණ 1. 10යි ms ඍණ 1. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ගන්න බලන්න. පළමු තත්පර 15 තුලදී මධ්‍යක ප්‍රවේගය. එතකොට ඒ 15 තුලදී ගමන් කළ මුළු දුර ගත වූ මුළු කාලයෙන් බෙදන්න. හරිද? ගමන් කළ මුළු දුර මීටර 200යි. ගත වූ මුළු කාලය තත්පර 15යි. උත්තරයක් ගන්න බලන්න හදලා. කියද උත්තරේ? ගමන් කළ මුළු දුර 200යි මීටර. ගත වූ මුළු කාලය 15යි තත්පර. තුනෙන් අපි 15 මකව 15 සරක් 20ට 1යි. 5ක් ඉතුරුයි 50ට 15 සරක් 3යි. 13.33 ms ඍණ 1. හරිනේ 13.33 ms ඍණ 1. ඊළඟ එක ඉහත තොරතුරු භාවිතා කරමින් චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. සරල ප්‍රශ්නයක්. විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳිද්දී y අක්ෂයට ගන්න විස්ථාපනය මීටර, x අක්ෂයට ගන්න කාලය තත්පර,
මේ මිනිස්සයා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා තියෙන්නේ. එහෙනම් මේ විදියට ඇඳා පළවෙනි තත්පර 15 තුලදී මේ මිනිස්සයා ගිහිලා තියෙන මීටර 200ක්. ඊට පස්සේ මේ විදියට තත්පර 35 දක්වා එතන නැවතිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ තත්පර 40 වෙනකොට මේ මිනිස්සයා ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ මේක ලකුණු කරගන්න ඕනේ. හරි. 0 5 10 15 20 25 30 35 40. අපි B කොටසට යමු. බොහෝ චලිත සඳහා බලයද දායක වේ. චලිත වන වස්තුවක ත්වරණය සඳහා බලපාන සාධක දෙක ලියන්න. ත්වරණය නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක හටගන්නා ත්වරණය යොදන බලයට අනුලෝමවද ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. එහෙනම් ඔන්න ඒක තමයි ඔය වෙන විදියකට අහලා තියෙන පේපර් එකේ. වෙන විදියකට ගගුවක් දීලා අහලා තියෙන්නේ ඒ දේ. නිව්ටන්ගේ දෙවන නියමය දන්නවද කියන එක. වස්තුවක හටගන්නා ත්වරණය යොදන බලයට අනුලෝමවද ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. එහෙනම් මුලින්ම ලියන රාශිය බලය ත්වරණය සමග ඇති සම්බන්ධතාවය අනුලෝමව සමානුපාතික වේ. එහෙම ලියන්න. රාශිය බලය සම්බන්ධතාවය අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව කියන්නේ මොකද්ද? බලය වැඩි වෙන විට ත්වරණය වැඩි වෙනවා. බලය අඩු වෙනකොට ත්වරණය අඩු වෙනවා. එහෙනම් පළවෙනි එකට එතන ඊදස ලියා ගන්න. රාශිය බලය ත්වරණය සමග ඇති සම්බන්ධතාවය අනුලෝමව සමානුපාතික වේ. ආයි ඊළඟ එකේ ස්කන්ධය ත්වරණය සමග ඇති සම්බන්ධතාවය ප්‍රතිලෝමව සමානුපාතික වේ. කියන්නේ ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙනකොට ත්වරණය වැඩි වෙනවා. දෙක පොඩ්ඩක් කියන්න ගන්න. පළවෙනි එකට ලියා ගන්න බලය අනුලෝමව සමානුපාතික වේ. දෙවෙනි රූලේ ස්කන්ධය ප්‍රතිලෝමව සමානුපාතික වේ. ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ. බලය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය ලියා දක්වන්න. බලය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. තුන්වෙනි කොටස. ඒකනේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. ඒවනම් ඔයගොල්ලන්ට පුළුවන් ඒවා තුන්වෙනි කොටස. වස්තුවක චලිතය ආරම්භ වීමට පෙර චලිතය සඳහා යොදන බලයක් ස්ථිතික ඝර්ෂණ බලයත් අතර ඇති සම්බන්ධතාවය. දැන් ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? පොඩ්ඩක් කෙටි මතක් කරගමු. ඝර්ෂණ බලය කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? එකිනෙකට ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇති විට හෝ සාපේක්ෂ චලිතයක් ඇතිවීමට උත්සාහ දරන විට හෝ එය වළක්වා ගැනීමට ස්පර්ශක පෘෂ්ඨ අතර ප්‍රතිවිරුද්ධ අතට හටගන්නා බලයට කියන්නේ යොදන බලයට ප්‍රතිවිරුද්ධ අතට හටගන්නා බලයට තමයි කියන්නේ ඝර්ෂණ බලය. සාපේක්ෂ චලනයක් ඇති විට හරිය කියන්නේ දැන් මෙහෙම හිතන්න මගේ අත මේ අත උඩින් තියලා මෙහෙම මේක මේ පැත්තට තල්ලු වෙනකොට දැන් මේ දෙක පෘෂ්ඨ දෙක වස්තු දෙක මෙහෙම තල්ලු වෙනකොට මේ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. ඒ කියන්නේ මෙයා මෙතන ඉන්න මෙයා ටිකක් වෙලා ගිය හරියට යනවා.
වෙනස් වෙනවා. සාපේක්ෂ විස්ථාපනය. ඔය එක එක වචන දාලා ලියන්න පුළුවන්. විස්ථාපනයේ චලිතය ඔය ලියන්න පුළුවන්. චලිතයක් ඇති වෙනකොට ඒක වළක්ව ගන්න. දැන් මම මෙහෙට තල්ලු කරනකොට ඒක වළක්ව ගන්න මගේ මේ අතෙන් අනිත් පැත්තට ඇති වෙන බලයක්. මේ ගෑවෙන පෘෂ්ඨ දෙක. අන්න ඒකට තමයි කියන්නේ ඝර්ෂණ බලය. දැන් මම මේසයක් තල්ලු කරනකොට පොළවයි මේස කකුලුයි අතර ඊට විරුද්ධ අතට බලයක් ඇති වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ ඝර්ෂණ බලය කියන්නේ. හරිද? එතකොට මේ ඝර්ෂණ බලය අපි කොටස් තුනකට බෙදනවා. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. චලනය ආරම්භ වෙන්න කලින්, ඒ කියන්නේ නිශ්චල අවස්ථාවේ තල්ලු කරන තාම නිශ්චලයි මේසේ. හිතන්න ඕගොල්ලෝගේ දෙන පොඩි අවුරුදු 4-5ක පොඩි දරුවෙක්. එයා දැන් ලොකු මේසයක් තල්ලු කරනවා. තල්ලු වෙන්නේ නැහැ. නමුත් බලයක් යොදනවා. තල්ලු වෙන්නේ නැහැ. අන්නේ වෙලාවේ හට ගන්නා බලයට කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. අපි හිතමු ඒ වගේ තව දරුවෙක් ඉන්නවා එයාත් තල්ලු කරනවා කියන්නේ. දැන් ඔන්න බලය වැඩි වුණා. ඒත් තල්ලු වෙන්නේ නැහැ. මොකද හේතුව ස්ථිතික ඝර්ෂණ බලය වැඩි කරාට යොදන බලය වැඩි කරාට ස්ථිතික ඝර්ෂණ බලයත් ඒකම වැඩි වෙනවා. අපි හිතමු තව එක්කෙනෙක් ආව කියලා ඒසයි ඔන්න තල්ලු වෙන්න පටන් ගන්නවා. අන්න චලනය ආරම්භ වෙන මොහොතේ හට ගන්න ඝර්ෂණ බලයට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. ඒක තමයි උපරිමා කියන්නේ. ඊට පස්සේ තල්ලු කරගෙන යනකොට එක්කෙනෙක් අයින් වෙනවා. ඒත් අර දෙන්නට තල්ලු කරගෙන යන්න පුළුවන්. මොකද චලනය ආරම්භ වෙලා චලනය වෙනකොට හට ගන්න බලයට කියනවා ගතික ඝර්ෂණ බලය. ඒක අර සීමාකාරී ඝර්ෂණ බලයට වඩා පොඩ්ඩක් අඩුයි. හරිද? එහෙනම් ඝර්ෂණ බල කොටස් තුනයි. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. චලනය ආරම්භ වීමට පෙර යොදන බලයට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික යොදන බලය වැඩි වෙන්න ස්ථිතික ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. ඒකයි මම කිව්වේ එක ළමයෙක් තල්ලු කරත් චලනය වුන්නේ නැහැ. දෙන්නෙක් තල්ලු කරත් චලනය වෙනවා. මොකද එක ළමයෙක් තල්ලු කරනකොට යොදන බලය නිව්ටන් 10 නම් දෙන්නෙක් තල්ලු කරනකොට 20යි. ඒ ගානට ස්ථිතික ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. නමුත් එහෙමම වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී චලනය පටන් ගන්නවා. අන්නේ වෙලාවේ හට ගන්නා ඝර්ෂණ බලයට සීමාකාරයි. එන උත්තරේ ලියන්න. චලිත ආරම්භ යොදන බලයත් ස්ථිතික ඝර්ෂණ බලයත් අතර ඇති සම්බන්ධය. යොදන බලය වැඩි වෙන විට ස්ථිතික ඝර්ෂණ බලයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක තමයි සම්බන්ධය. යොදන බලය වැඩි කරන විට ස්ථිතික ඝර්ෂණ බලයත් ක්‍රමයෙන් වැඩි වේ. යොදන බලය වැඩි වෙන විට ස්ථිතික ඝර්ෂණ බලයත් ක්‍රමයෙන් වැඩි වේ. ඊළඟ ප්‍රශ්නය ඝර්ෂණ බලයේ ප්‍රයෝජනයට යොදා ගන්නා අවස්ථාවකට උදාහරණයක් ලියන්න. ඝර්ෂණ බලය ප්‍රයෝජනයට ගන්න. ඇවිදීමේදී ඇවිදිනකොට ලිස්සල යන්නේ නැත්තේ ඝර්ෂණ බලය නිසා. ඇවිදීමේදී හරිද? වාහනයක තිරිංග යෙදීමේදී ඝර්ෂණ බලය ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක්. හරිද? තව අපිට ගන්න පුළුවන් පොල් ගසකට නැගීමේදී වලල්ලක් භාවිතා කිරීම. ඔන්න ඝර්ෂණ බලය ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක්. ඕන තරම් ඒවා ලියන්න පුළුවන්. ඇවිදීමේදී කියලා ලියන්න. නැත්නම් වාහනයක තිරිංගේදී මේ දෙක ලියන්නකො. එතකොට ඒවා හරියටම හරිනේ. යතුරු පැදියක වූ පිටුපස බලන දර්පණයක් ඉදිරියේ ඇති වස්තුවක් පහත රූපයේ දැක්වේ. හරි. යතුරු පැදියක වූ පිටුපස බලන දර්පණයක් ඉදිරියේ ඇති වස්තුවක් පහත රූප සටහනින් දැක්වේ. දැන් මෙතන තියෙන මේ දැන් යතුරු පැදියක වූ පිටුපස බලන දර්පණයක් කිව්ව ගමන් අපි දැනගන්න ඕනේ මේක උත්තල දර්පණයක් කියලා. උත්තල දර්පණයක් ඉදිරියේ සරලව කියනවා නම් මේ තියෙන්නේ මෙහෙමයි. උත්තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් සබා ඇති ආකාරය රූපේ දැක්වේ. කිරණ සටහන සම්පූර්ණ කරන්නලු ප්‍රතිබිම්බය හැදෙන ආකාරය. අපි දන්නවා උත්තල දර්පණයක් ඉදිරියේ කොහේ තිව්වත් උත්තල දර්පණයක් ඉදිරියේ මොන ස්ථානයේ තිව්වත් හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ සමානයි. කුඩයි
උඩුකුරුයි අතාර්ථිකයි දර්පණය ඇතුලේ හැදෙන්නේ. උඩුකුරු කුඩා අතාර්ථික දැන් ඕගොල්ලෝ මූණ බලන්න ගිහිල්ලා සයිඩ් කණ්ණාඩියකින් ඕගොල්ලෝගේ මූණ පේන්නේ කුඩා වෙනවා. උඩුකුරුව යටිකුරු වෙන්නේ නැහැ. උඩුකුරු. ඒකනේ අපි සයිඩ් කණ්ණාඩියක් භාවිතා කරන්නේ උත්තර දර්පණ භාවිතා කරන පැති කණ්ණාඩි වල මේ පිටුපස බලන්න විශාල ප්‍රදේශයක් කුඩාවට පෙනීම. උළුල් ප්‍රදේශයක් පේනවා. එතකොට අනතුරු අවම කර ගන්න පුළුවන්. ඒකයි හේතුව. නැත්තම් පටු ප්‍රදේශයන් නම් පේන්නේ සයිඩ් කණ්ණාඩියෙන් පාර පනින මිනිස්සු පාර එහාට මෙහාට මාරු වෙනකොට පැත්තෙන් බලනකොට අපිට පේන්නේ නැහැ. පරාසය අඩුයි. පරාසය අඩු වෙනකොට අනතුරු වැඩි වෙන්න පුළුවන්. වාහනයක් දැම්මොත් පිටිපස්සෙන් ඇවිල්ලා එකපාර අපිට පේන්නේ නැති වෙන්න වාහන දෙක හැප්පෙන්න පුළුවන් හරවනකොට. එතකොට ඒක වළක්ව ගන්න තමයි මේ උත්තර දර්පණය යොදාගන්නේ. හරි. අපි අඳිමු. මේ ප්‍රධාන අක්ෂය මේ දර්පණ තලය මේක උත්තර දර්පණයක් බව පෙන්වන්න මෙහෙම දර්පණය යනවා. මෙතන තියෙන නාභිය මෙතන තියෙන ප්‍රකාශ කේන්ද්‍රය වක්‍රතා කේන්ද්‍රය FC මෙතන ද්‍රව්‍යය. මේ දර්පණයේ කොටස් ටික මේකට කියන්නේ ප්‍රධාන අක්ෂය. දර්පණයේ මේ ද්‍රව්‍යයක් වක්‍රතා කේන්ද්‍රයක් යාකල අඳින රේඛාවට කියන ප්‍රධාන අක්ෂය. අර ආලෝකය උත්තර දර්පණයේ වැදිලා හැරිලා යන්නේ මෙන්න මෙතනින් පටන් ගන්නවා වගේ එතෙන්ට කියන්නේ නාභිය. මෙන්න මේ හරිය තියෙනවා වස්තුව. බලන්න 10 වසර කටින් වගේ කියලා දුන්නේ මෙන්න වස්තුව. වස්තුව විදිහට අපි අඳින්නේ ඊතලයක්. උඩ අතට හරවපු ඊතලය රේඛීය වස්තුවක්. මෙන්න පළවෙනි කිරණය. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන ආලෝක කිරණය. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණයක් ගමන් ගන්න මේක වදින ගිහිලා කණ්ණාඩිය. මේක පරාවර්තනය වෙනවා මෙන්න මෙතනින් පටන් අරන් යන්නක් වගේ. මේ කඩවි වලින් අඳින්නේ මේ ආලෝක කිරණය නෙවෙයි. ආලෝක කිරණය අපිට පේන්නේ මෙන්න මෙතන ඉඳලා. නමුත් මෙතනින් පටන් අරන් යනවා වගේ පේන්නේ. ඒක නිසා මේ ටික කඩවි වලින් යන්න මෙතන ඉඳලා හේවන්ත රේඛා. මොන්න මේ කිරණයට වෙන වැඩි. මෙහෙම සමාන්තරව යන කිරණය මෙතනින් පටන් අරන් යනවා වගේ යනවා. ඊට පස්සේ මෙන්න මේකෙලින් පතිත වෙනවා කියලා හිතමු ආලෝක කිරණය මෙන්න මෙතනින් පටන්. හැමදේම අපි අඳින්නේ හිතෙන් පටන් අරගන්න ආලෝක කිරණ දෙකක් අඳිනවා. ඒ ආලෝක කිරණ දෙක කොහෙද කැපෙන්නේ? කැපෙන තැන තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. කැපෙන්නේ නැත්තම් කඩේලි දෙක කොහේ හරි කැපෙනවා නම් ඒත් එතන ප්‍රතිබිම්බය ඇති වෙනවා. දැන් ඔන්න මම මෙතනින් පටන් ගන්න මෙන්න මෙතෙන්ට ගමන් කරන ආලෝක කිරණය අඳිනවා. මෙහෙම අඳින්න. මෙන්න ඒ ආලෝක කිරණය හරියටම මේ වක්‍රතා කේන්ද්‍රයකලින් පතිතන ආලෝක කිරණය මෙතනින් මේ වැවිලා දර්පණය වැදිලා ආපහු එම මාර්ගයෙන් මේම ගමන් කරනවා. ඔන්න වෙන වැඩි. හරිද? මෙතන හිතෙන් පටන් අරගෙන ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණය නාභියෙන් ආරම්භ වී යන්නක් මේ පරාවර්තනය වෙනවා. ඊට පස්සේ ප්‍රධාන මෙතන හිතෙන් පටන් අරගෙන වක්‍රතා කේන්ද්‍රයකලින් පතිතන ආලෝක කිරණය දර්පණයේ වැදිලා ආපහු එම මාර්ගයේම ආපස්සට මෙහෙම ගමන්. දර්පණයේ වැදිලා එම මාර්ගයේම ආපස්සට ගමන්. අපිට තේරෙනවා මේ කිරණ දෙක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ දෙකේ ඉන්නේ ඈත් වෙනවා. නමුත් මෙන්න මෙතන කඩවිලි දෙක කැපිලා. එහෙනම් කඩවිලි දෙක කැපිලා කියන්නේ මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය හටගෙන. මේ ප්‍රතිබිම්බයට කඩවිලි වලින් දාන්නේ. දැන් මේ තියෙන්නේ වස්තුව. මේ තියෙන්නේ ප්‍රතිබිම්බය. පේනනේ උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි හටගෙන තියෙන්නේ. උඩුකුරු කුඩා කණ්ණාඩිය ඇතුලේ හැදිච්ච ප්‍රතිබිම්බයක් අතාර්ථික. හරි. ඔකේ සටහනක් දාගන්න.
ඊළඟ ප්‍රශ්නෙන් අහනවා මීට සමාන ලක්ෂණ සහිත ප්‍රතිබිම්බයක් ඇති කරන කාච වර්ගය උත්තල දර්පණයක් නම් ඊට සමාන ප්‍රතිබිම්බ ඇති කරන කාච වර්ගය වෙන්නේ අවතල කාච. සරල මතක තියාගන්න උත්තල දර්පණයක් නම් අවතල කාච. අවතල දර්පණයක් නම් උත්තල කාච. අවතල දර්පණ වලින් ඇති වෙන ප්‍රතිබිම්බ වලට සමාන ප්‍රතිබිම්බ තමයි උත්තල කාච වෙන්නේ. උත්තල දර්පණයකින් ඇති වෙන ප්‍රතිබිම්බ වලට සමාන ලක්ෂණ සහිත ප්‍රතිබිම්බ තමයි අවතල කාචයකින් ඇති කරන්නේ. උත්තල එන අවතල කාච. වස්තුවක විශාල අතාත්වික ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට යොදාගත හැකි ප්‍රකාශ උපකරණයක් ලියන්න. වස්තුවක විශාල අතාත්වික කියන්නේ තිරයකට ගන්න බෑ කියන එක. අතාත්වික ප්‍රතිබිම්බයක් කියන්නේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. විශාල අතාත්වික ප්‍රතිබිම්බයක් ලබා ගන්න නම් අපිට යොදා ගන්න පුළුවන් එකක් තමයි උත්තල කාචය. උත්තල කාචය. එහෙම නැත්නම් අවතල දර්පණය. දෙකම ලියන්න. උත්තල කාචයක් හෝ අවතල දර්පණයක්. අවතල දර්පණයකින් අපි අවතල දර්පණයකට ළඟින් තියලා මූණ බැලුවොත් අපිට පේන විශාල ප්‍රතිබිම්බයක්. ගොඩක් වෙලාවට රැවුල කැපීමේදී මේක භාවිතා කරනවා. අතාත්විකයි කියන්නේ කණ්ණාඩිය ඇතුලේ හැදෙන තිරයකට ගන්න බෑ. හරිද? තිරයකට ගන්න බැරි විශාල ප්‍රතිබිම්බයක්. මේ බලන්න. මම ඔයගොල්ලෝ පෙන්නන්න. දැන් මේ තියෙන්නේ අවතල දර්පණයක්. හරිද? අවතල දර්පණය. මම මෙහෙම මගේ මූණ දිහාට මෙහෙම තියුවොත් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක. මම මෙහෙම මූණට තියුවොත් ඔයගොල්ලන්ට මගේ මූණේ සම්පූර්ණ මූණක් මේ දර්පණයෙන් පේන්නේ නැහැ. පේන්නේ තුළු ප්‍රමාණයක්. හැබැයි පේන ටික මා විශාල වෙලා පේනවා. මේ පේනවනේ. හිතා ගන්න පුළුවන් කොච්චරද කියලා. මේ දැන් මම මෙහෙම මේ මහපට ඇඟිල්ල තියුවොත් මගේ මහපට ඇඟිල්ලට වඩා නැත්නම් මොකක් හරි වෙන දෙයක් තියෙනවා. මේ බලන්න. අපි පොතක් ගමු. මේ විද්‍යාව කියන පොතේ අකුරු මේ සාමාන්‍ය අකුරකට වඩා ගොඩාක් ලොකු වෙලා පේන්නේ. අකුරු මෙච්චර ලොකු නෑ නේ ඔයගොල්ලන්ට පේන්නේ. මේකෙන් විශාල වෙලා පේනවා. හරිද? විශාල වෙලා පේනවා. ඒකෙන් අපි ගොඩක් වෙලාවට අවතල දර්පණ භාවිතා කරන රූපලාවන්‍ය කටයුතු වලට හා රැවුල කැපීමේදී දැන් මෙහෙම බැලුවොත් මගේ මූණ තුන් ගුණයක් මේකේ ගහලා තියෙන 3x කියලා. 3x කියන්නේ තුන් ගුණයක් විශාල වෙලා පේනවා. තියෙන මූණ වගේ තුන් ගුණයක් ලොකු වෙලා පේනවා. එතකොට මේක ඇවිල්ලා අතාත්විකයි. අතාත්විකයි කියන්නේ තිරයකට ගන්න බෑ. ඒ මම කියන්නේ අවතල දර්පණ නම් උත්තල කාච. උත්තල කාචේ තමයි දැන් අපි අත් කාචයක් ගත්තොත් එහෙම තිබුණොත් අත් කාචේ මේ අතාත්වික විශාල ප්‍රතිබිම්බයක්. ඔයගොල්ලන්ට පේන අකුරු විශාල වෙලා පේනවා. මේ පේනවනේ. අකුරු විශාල වෙලා පේන තිරයකට ගන්න බෑ. මොකද මේක වස්තුව තියෙන පැත්තෙම නම් ප්‍රතිබිම්බය ඇදෙන තිරයකට ගන්න බෑ. ඒකට අතාත්වික උත්තල කාචත් හරි අවතල දර්පණත්. දැන් දෙකම ලියා ගන්න. උත්තල කාචව අවතල දර්පණ. හරි අපි එතනින් පස්සේ ඊළඟ එකට යමු. ජීවීන් වර්ගීකරණය දැන් මේ කොටස අපි මේ මෙතනින් ඔන්න මේ පළවෙනි කොටස ඉවර කරා. ඒ කියන්නේ මේ ව්‍යුහගත රචනා කොටස ඉවර කරා. දැන් අපි යනවා අර්ධ ව්‍යුහගත රචනා කොටසට. ඒ කියන්නේ රචනා කොටසට B කොටසට. හරි B කොටසේ අපි ප්‍රශ්නයක් කරමු. ජීවීන් වර්ගීකරණය පිළිබඳ හැදෑරීමට සිදු කරන ලද අධ්‍යයනයකදී ලබාගත් තොරතුරු ඇසුරෙන් පහත සටහන ගොඩනගන ලදී. ජීවීන් බෙදලා කොටස් දෙකකට ශාක සතු. ශාක ආපහු බෙදලා කොටස් දෙකකට සපුෂ්ප අපුෂ්ප. ආයිත් සපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදලා මුදුන් මුල් දරයි මුදුන් මුල් නොදරයි. මුදුන් මුලක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක බීජපත්‍රී නෙවෙයි දී බීජපත්‍රී වෙන්න ඕන. මුදුන් මුලක් නැත්නම් අනිවාර්යෙන් ඒක බීජපත්‍රී වෙන්න ඕන. මෙහි AB ශාක කුමන ශාක කාණ්ඩවලට අයත්ද? A දී බීජපත්‍රී, B ඒක බීජපත්‍රී. ඒක බීජපත්‍රී දී බීජපත්‍රී. හරි. මම පොඩ්ඩක් ටයිම් මේක අපි ඊළඟ ප්‍රශ්න මම ඔයගොල්ලන්ට වෙලාව දෙනවා. මේක ලේසි ප්‍රශ්නයක්නේ. මෙම කාණ්ඩ දෙකට අයත් පුෂ්පවල දැකිය හැකි වෙනස්කම්. ඒක බීජපත්‍රී නෑ දී බීජපත්‍රී මලක පෙති තියෙන්නේ 3 නෑ 4 5 හෝ ඒ වායේ ගුණාකාර. අපි ලියනවා
චතුර් අංක හෝ පංචාංක ඒ කියලා ඉරක් ගහලා ලියනවා චතුර් අංක හෝ පංචාංක පුෂ්ප සැකැස්මක් ඇත චතුර් අංක හෝ පංචාංක පුෂ්ප සැකැස්මක් ඒ වල B වල තියෙන්නේ ත්‍රිඅංක පුෂ්ප සැකැස්මක් ත්‍රිඅංක කියන්නේ මලේ පෙති 3 හෝ 3 ගුණාකාර දැන් අපි ගත්තොත් පොල් මලක් එහෙම නැත්නම් ඒ වගේ ඒක බීජපත්‍රි ශාකයක පුෂ්පයක් මලේ තියෙන්නේ පෙති 3 හෝ 3 ගුණාකාර 3 හෝ 3 ගුණාකාර B වලට අපි ලියනවා ත්‍රිඅංක පුෂ්ප සැකැස්මක් ඇත ඒ වලට ලියනවා චතුර් අංක හෝ පංචාංක පුෂ්ප සැකැස්මක් ඇත हमें A चतुर्ंक हो पंचांक पुष्प सैकस्मक कहते हैं B त्रिअंक पुष्प सैकस्मक कहते हैं जब तुंगनी है स्वाभाविक वर्गीकरणे नयत्वन वासिया स्वाभाविक वर्गीकरणे क्या निमकद जीवीන්ගේ පරිණාමික බන්දුතා පදනම් කරගනිමින් කියන්නේ අතීතයේ ඉඳලා ඉච්ච නෑදෑකම් පදනම් කරගනිමින් ජීවීන් වර්ග කිරීමේ ක්‍රමයට කියන්නේ ස්වභාවික වර්ගීකරණය කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ බාහිර ලක්ෂණ පදනම් කරගනිමින් ඒක සාර්ථක නෑ දැන් ජීවි කොටාසයක් දිහා බාහිරින් බලලා ජීවීන් දිහා බාහිරින් බලලා ඒගොල්ලෝ බෙදුවම ගැලපෙන්නේ නැහැ කියන්නේ නොගැලපෙන අය එකට මේ එකතු වෙනවා ස්වභාවික වර්ගීකරණයේදී හරියටම ගැලපෙන කොටාස තමයි වර්ග වෙන්නේ එහෙනම් වාසියක් තමයි මොනවයි ස්වභාවික වර්ගීකරණය එකක් තමයි ජීවීන් අතර ඇති පරිණාමික බන්දුතා පහසුවෙන් හඳුනාගත හැකි වීම ජීවීන් අතර ඇති පරිණාමික බන්දුතා පහසුවෙන් හඳුනා ගැනීම ගත හැකි වීම ඊළඟ නොහඳුනන ජීවීන් පහසුවෙන් කාණ්ඩගත කර හැකි වීම අපි දන්නේ නැති ජීවියෙක් හම්බ වුණොත් ලක්ෂණ පදනම් කරගෙන ලේසියෙන්ම කාණ්ඩ කරන්න පුළුවන් ස්වභාවික වර්ගීකරණය මොකද හරියටම නිවැරදිව කාණ්ඩ කරන්න අපිට ඒ දැනුම යොදා ගන්න පුළුවන් ඒ වගේ එකක් ලියන්න එකක් ලියුවන් ඇති එකයිනේ අහලා තියෙන්නේ ඊපස්සේ හතරවෙනි එක ස්ලයිඩන් ස්වාන් රැඩොල්ෆ් විසින් ඉදිරිපත් කරන ලද සෛලවාදයෙන් කියවෙන කරුණු දෙකක් සෛලවාදය මොනවයි කියවෙන්නේ සෛලවාදය ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ මේක එලියා ගන්න ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ පළවෙනි එක ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ දෙවෙනි එක නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීමෙනි නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීමෙනි අලුත් සෛල හැදෙන්නේ කලින් තිබිච්ච සෛලවල නව සෛල බිහිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීමෙනි හරි අපිට මේ විදිහට ගන්න පුළුවන් ඊළඟට අර තව කියන්නේ ඕනෑම ජීවියෙක් හැදලා තියෙන සෛල එකකින් හෝ සෛල කිහිපයකින් එකක් කියන මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ නව සෛල බිහිවන්නේ කලින් පැවති සෛල විභාජනයෙන් හරි ඔය විදිහට අපිට ගන්න පුළුවන් right B කොටසට යන්න සෛල කිහිපයක් එකතු වී පටකයක් සෑදේ පටකයේ අර්ථ දක්වා ගමු පටකයක් පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් ඉටු කිරීමට හැඩ ගැසුණු සෛල සමූහයක් ඒක එකම වර්ගයේ වෙන්නත් පුළුවන් වෙනත් වර්ගවල වෙන්නත් පුළුවන් අපවා ගන්න පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් හෝ කිහිපයක් ඉටු කිරීමට හැඩ ගැසුණු සෛල සමූහයක් පටකයක් නම් වේ ශාකවල දැකිය හැකි පටක වර්ග දෙකක රූප සටහන් පහතින් දැක්වේ AB පටක මොනවාදයි නම් කරන්න මොනවයි AB
කියන්න බලන්න ඔයගොල්ලෝ නම් කරපුවා A B මොනවා විදියටද ගත්තේ A B ඔයගොල්ලෝ පොඩ්ඩක් කියන්න බලන්න මේකේ නිකන් මොනවා පදනම් කරගෙනද මේක නම් වර්ග කරේ දැන් දෙකම එක වගේ මට නම් පේන්නේ දැන් ඔයගොල්ලන්ට මේක වර්ග කරන්න ආවොත් කොහොමද මේක වර්ග කරන්නේ කියන්න බලන්න ඔක තියෙන්නේ සෛලය හැඩය අනුව එතකොට කොහොමද අපි මේක නම් කරන්නේ සෛලය හැඩය අනුව දැන් ඔයගොල්ලන්ට පේනවද මෙතන A වල දුඩස්තර මුදුස්තර A දුඩස්තර B මුදුස්තර හරි කියන්න බලන්න තව ඔයගොල්ලෝ මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් හරි දැන් මාව ඇහෙනවනේ නේ මේ මේකේ මෙන්න මෙහෙමයි හඳුනගන්නේ දැන් ඕගොල්ලන්ට පේනවද මෙතන A වල ඇතුලේ රවුමක් තියෙන්නේ A වල ඇතුලේ රවුමක් තියෙන්නේ B වල ඇතුලේ තියෙන්නේ රවුමක් නෙවෙයි ඒ හැඩයමයි තියෙන්නේ අර සෛලයේ හැඩයටම බහුවස්ත්‍රාකාර හැඩයක් තියෙනවා මේ රවුමක් තියෙන එකේ තේරුම මේක ඇතුලේ කුහරයක් තියෙනවා රවුමක් කියන එකේ තේරුම මේක ඇතුලේ කුහරයක් තියෙනවා නම් සෛලය මැරිලා සෛලය මැරිලා නම් මේක මොන පටකයේද දැන් අපි ඉගෙන ගන්න ඕනේ පටක මෘදුස්තර දෘඩස්තර ස්තුල කෝණාස්තර කියලා මෙතන සෛලය මැරිලා නම් අනිවාර්යෙන් අජීවී නම් දෘඩස්තර ඒ අයිති වෙන්නේ දෘඩස්තර B වල හැඩය බහුවස්ත්‍රාකාරයි බහුවස්ත්‍රාකාර නම් ඔතන උත්තරයට ගන්න වෙන්නේ ස්තුල කෝණාස්තර. මොකද මෘදුස්තර ගන්න බෑ මෘදුස්තර සම විස්කම්භික ගෝලාකාර සෛල විදියට තමයි ගොඩක් වෙලාට අපි සලකන්නේ. ඕකේ ඔය කොන් ඝනවීම ටිකක් එච්චර පැහැදිලිව පේන්නේ නැති වුණාට ඕකේ නිකන් බැලුවොත් අපිට පේනවා ශීර්ෂ ඝන වෙලා කියන එක. අර නිකන් ඉලාවට තියෙන කොටස් වලින් බලා ගන්න පුළුවන්. ඒක නිසා A වලට එන්නේ මෘදුස්තර දෘඩස්තර B වලට එන්නේ ස්තුල කෝණාස්තර එම පටක එලෙස හඳුනා ගැනීමට උපකාරී වූ ලක්ෂණයක් ඒ වලට ලියන්න ඇතුළත කුහර පැවතීම මේ රවුමට තියෙන කුහර ඒ වල ඇතුළත කුහර පැවතීම B වලට ලියන්න සෛල බහුවස්ත්‍රාකාර වීම ශීර්ෂ ඝන වීම ඕකේ අපිට අර පේන්නේ නැතුණාට ලාවට ඇඳපු ටික මේ ඒක පොඩ්ඩක් ලොකු කරන්න මේ බලන්න
මෙහෙම බැලුවම ඕගොල්ලන්ට පේනවා අර ඊරි කළු පාට ඊට අමතරව දෙපැත්තෙන් තියෙන ඊරි ටික විතරක් පාට කරලා බැලුවොත් කොන් ඝන වෙලා කියන එක අපිට පේනවා. හරි. ඒ කියන්නේ මේකේ ශීර්ෂ ඝන වෙලා. එහෙනම් B වලට ලියන සෛල බහුවස්ත්‍රාකාර වීම ශීර්ෂ ඝන වීම. A වලට ලියනවා ඇතුළත කුහර තිබීම. තුන්වෙනි කොටස සිනිඳු පේශිය හර්ට් පේශිය අතර ඇති වෙනස්කමක් හා සමානකමක්. සිනිඳු පේශිය හර්ට් පේශිය අපිට පාලනය කරන්න බෑ. හිතාමතා පාලනය කරන්න බැහැ න අනිච්චානුගයි. සිනිඳු පේශිය හර්ට් පේශි සමානකම කියලා ලියන්න අනිච්චානුග වීම. අනිච්චානුගයි කියන්නේ පාලනය කරන්න බෑ. හිතාමතා පාලනය කරන්න බෑ. හරිද? ඊට පස්සේ වෙනස්කම තමයි මම එදා ගිය සතියේ පේපර් එකෙත් ඇඳලා පෙන්නුවා බෝඩ් එකේ සිනිඳු පේශි ශාකනය වෙලා නැහැ. හර්ට් පේශි ශාකනය වෙනවා. සිනිඳු පේශි ශාකනය වී නැත. හර්ට් පේශි ශාකනය වී ඇත. මෙන්න මෙහෙම යනනම් මේ තියෙන්නේ සිනිඳු පේශි. ඒක නැස්තිකයි. මෙහෙම තිබුණා නම් හර්ට් පේශි. ශාකනය වෙනවා. හරි. මොන වෙනස්කම? ශාකනය වී ඇත. හර්ට් පේශි සිනිඳු පේශි ශාකනය වී නැත. මේ තියෙන සිනිඳු පේශි මේ තියෙන හර්ට් පේශි. C කොටස මිනිසාගේ දේහයේ පවතින තරලමය සම්බන්ධක පටකය රුධිරයයි. මිනිසාගේ දේහයේ පවතින තරලමය සම්බන්ධක පටකය රුධිරයයි. රුධිරයේ ඇති රතු රුධිරාණු සහ සුදු රුධිරාණු වලින් කෙරෙන කෘත්‍ය බැගින් ලියා දක්වන්න. රතු රුධිරාණු ඔක්සිජන් පරිවහනය කිරීම. සුදු රුධිරාණු මොකද? සුද්ධ ජීවීන්ගෙන් නැත්නම් ව්‍යාධි ජනක සුද්ධ ජීවීන්ගෙන් නැත්නම් ව්‍යාධි ජනක රෝග කාරකයින් මගින් ගෙන් ශරීරය ආරක්ෂා කිරීම. රතු රුධිරාණු ඔක්සිජන් පරිවහනය නැත්නම් විෂ බීජ වලින් ශරීරය ආරක්ෂා කිරීම. නැත්නම් ප්‍රතිදේහ නිපදවීම. භක්ෂණය. ඔයගේ වචන ලිව්වත් හරි. හරි ප්‍රතිදේහ නිපදවීම භක්ෂණය ඒව ලිව්වත් හරි. ඊළඟ එකේ දෙවෙනි එක රුධිර පටකය හා සම්බන්ධ එක් ආබාධිත තත්වයක් වන්නේ හිමෝෆීලියාවයි. ලේනෑයින් අතර විවාහය මෙම තත්ත්වය බහුල වීමට බලපා ඇත. මෙය පැහැදිලි කරන්න. මේ රුධිරය ආශ්‍රිත රෝගයක් තමයි හිමෝෆීලියා. හිමෝෆීලියාව කියලා කියන්නේ දැන් අපි දන්නවා රතු රුධිරාණු මගින් තමයි ඔක්සිජන් පරිවහනය කරන්නේ. මේ රතු රුධිරාණු වල තියෙන හිමොග්ලොබින්. හිමොග්ලොබින් තමයි ඔක්සිජන් පරිවහනය කරන්න වැදගත් වෙන අණුව. මෙන්න මේ හිමොග්ලොබින් කියන වර්ණකය නිපදවීමට අදාළ ජානයේ විකෘතියක් ඇතිවීම තමයි හිමෝෆීලියාව කියන්නේ. එතකොට හරියට ඔක්සිජන් පරිවහනය වෙන්නේ මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන රෝගයක්. අපි ඒකට කියන ආවේනික ප්‍රවේණික රෝග. එතකොට පරම්පරාවේ හිමෝෆීලියා රෝගය හැදිච්ච හෝ හිමෝෆීලියා රෝගයට අදාළ ජානය සහිත පුද්ගලයන් සිටී නම් එය ඊළඟ පරම්පරාවට යන්න පුළුවන් ලේ ඥාතීන් අතර විවාහය. ලේ ඥාතීන් කියන්නේ ගොඩක් වෙලාට නෑන මස්තිනා කසාද මදින ඒවා. එතකොට ඒ පරම්පරාවේ එන අයගේ අර ජානය එනවා නම් නෑන මස්තිනා කසාද බැඳට පස්සේ ඒගොල්ලොන්ගේ දරුවෝ පහසුවෙන්ම රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. අපිට උත්තරේ ලියන්න පුළුවන් මෙහෙම. හිමෝෆීලියාව ආවේනික රෝගයකි. හිමෝෆීලියාව ආවේනික රෝගයකි. ලේ ඥාතීන් අතර විවාහයේදී එම රෝගයට අදාළ ජාන පහසුවෙන්ම පරම්පරාගත වීම සිදුවේ. මේ නිසා රෝගී තත්ත්වයන් නැතිවන අවස්ථා වැඩි වේ.
හරි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නට යමු. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය යාමනය කරන ප්‍රධාන හෝමෝන දෙක. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය යාමනය කරන ප්‍රධාන හෝමෝන දෙක. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය යාමනය කරන ප්‍රධාන හෝමෝන දෙක තමයි එකක් ඉන්සියුලින්. ඉන්සියුලින්. අනිත් එක තමයි ග්ලූකගෝන්. ඉන්සියුලින් වලින් කරන්නේ ලේවල ග්ලූකෝස් වැඩි වුණාම රුධිරයේ ග්ලූකෝස් වැඩි වුණාම ඒ ග්ලූකෝස් පත් කරනවා ග්ලයිකොජන් බවට පත් කළා අක්මාවේ හෝ සමට යටින් ඇති මේද ස්තරයේ මේවා ගබඩා ග්ලූකගන් වලින් කරන්නේ අපි හිතමු රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ බැස්ස කියලා. එතකොට මේ ග්ලයිකොජන් පත් කරනවා ග්ලූකෝස් බවට. ග්ලයිකොජන් පත් කරනවා ග්ලූකෝස් බවට. මෙන්න මේ විදිහට තමයි අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නේ. නිරෝගී මිනිස්සෙගේ රුධිරය මිලිලීටර 120 මිලිලීටර 100ක ග්ලූකෝස් තියෙන්න ඕන 80ත් 120ත් අතර මිලිග්‍රෑම්. දැන් නම් කියන්නේ 70යි 110යි කියන. නිරෝගී මිනිස්සෙක්ගේ නම් රුධිරය මිලිලීටර 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි නිරෝගී මට්ටම. වැඩි වුණොත් ග්ලූකෝස් ඉන්සියුලින් මගින් ග්ලයිකොජන් බවට පත් කරලා අක්මාවේ තැන්පත් කරනවා. අඩු වුණොත් ග්ලයිකොජන් ග්ලූකගොන් හෝමෝනය මගින් ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට ලබා දෙනවා. එහෙමයි අපේ රුධිරයේ සීනි පාලනය කරන්නේ ග්ලූකෝස් පාලනය කරන්නේ. මේක කරන්න බෑ දියවැඩියාව හැදිච්ච කෙනෙකුට. මොකද දියවැඩියාව හැදිච්ච කෙනෙක්ගේ ගොඩක් වෙලාවට ඉන්සියුලින් ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒක උපතින් වෙන්න පුළුවන්, පසු කාලීන වෙන්න පුළුවන්, අඥාසයේ ඇතිවන ආබාධ නිසා, අඥාසයේ දුර්වල වෙලා වෙන්න පුළුවන්. අඥාසයේ තියෙන ඔය ඉන්සියුලින් නිපදවන්නේ අඥාසයේ තියෙන ලැංගහෑන් දීපිකා කියලා කොටස්. අඥාසය කියන්නේ ආමාශයට පහලින් හරහට තියෙන අවයවයක්. ඒකේ තියෙන ලැංගහෑන් දීපිකා. මේ ලැංගහෑන් දීපිකාවල තියෙනවා ඇල්ෆා සෛල හා බීටා සෛල කියලා සෛල වර්ග දෙකක්. මේ ඇල්ෆා සෛල වලින් තමයි ග්ලූකගොන් ශ්‍රාවය වෙන්නේ. බීටා සෛල වලින් තමයි ඉන්සියුලින් ශ්‍රාවය වෙන්නේ. ඔන්න ඔයයි තියෙන මේ සෛල නියයාම ඒක හරියට ඉන්සියුලින් අඥාසයෙන් ඉන්සියුලින් ශ්‍රාවය නොවීම වගේ හේතු නිසා ලේවල ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න පුළුවන්. ලේවල ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් අපි ඒකට කියන්නේ දියවැඩියාව කියලා. හරිද? දියවැඩියාව හැදිච්ච කෙනෙකුට අන්තිමටම කරන්නේ ඉන්සියුලින් එන්නත් කිරීම. හරිද? ඉන්සියුලින් එන්නත්. ඉන්සියුලින් නිපදවන්නේ ජාන ඉංජිනේරු විද්‍යාවෙන්. E. coli කියන බැක්ටීරියාව යොදාගෙන. E. coli කියන බැක්ටීරියාව යොදාගෙන ජාන ඉංජිනේරු විද්‍යාවෙන් තමයි ඉන්සියුලින් නිපදවන්නේ. එහෙනම් ඔන්න ප්‍රධාන හෝමෝන දෙක ওই විදිහටම ලියා ගන්න. ඔක දැනගත යුතුම දෙයක්. ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරන ඉන්සියුලින් කියන හෝමෝනේ, ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත් කරන ග්ලූකගොන් කියන හෝමෝනේ. එතකොට රුධිරයේ තියෙන ග්ලූකෝස් නිරෝගී කෙනෙකුගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය නැත්නම් මට්ටම මිලිලීටර 100කට ග්ලූකෝස් තියෙන්න ඕන මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ප්‍රමාණය. හරි. ඉහත තුනෙහි යාමනයට අදාළ හෝමෝන ශ්‍රාවය කරන නිර්නාල ග්‍රන්ථිය අග්න්‍යාසය. පිළිතුර එන්නේ අග්න්‍යාසය. අග්න්‍යාසය. තව විදිහකට අහන්න පුළුවන්. දැන් හෝමෝන නිපදවන ග්‍රන්ථි වලට කියන්නේ නිර්නාල ග්‍රන්ථි, අනිත්‍ය නැත්නම් අන්තරාසර්ග, අනිත් ඒවාට කියන්නේ බාහිරාසර්ග. දැන් අග්න්‍යාසය කියන්නේ ওই දෙකටමයි ඇති ග්‍රන්ථියක්. එහෙමත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අන්තරාසර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරාසර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියාත්මක වන අවයවයක් වන්නේ කියලා. අන්තරාසර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරාසර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියාත්මක වන අවයවයක් වන්නේ ඒක අග්න්‍යාසය. ඔක විතරමයි තියෙන්නේ. දැන් එහෙමත් අහන්න පුළුවන්. පොඩ්ඩක් සටහන් දාලා තියාගන්න. අන්තරාසර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරාසර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියාත්මක වන්නේ කියලා මොකක්ද අහුවොත් අග්න්‍යාසය. හරිද? මොකද හේතුව අග්න්‍යාසයෙන් ආහාර ජීර්ණයට අදාළ
එන්සයිම නිපද වෙනවා. ලයිපේස්, ඇමයිලේස්, ට්‍රිප්සින් කියන එන්සයිම තුන නිපද වෙන්නේ අග්න්‍යාශයේ. හරිද? ඊට පස්සේ හෝමෝන විදියට නිපද වෙනවා ඉන්සියුලින් හා ග්ලූකගන්. අර නිපද වෙන අනිත් විෂයන් එතන ඉඳලා අදාළ තැනට ගෙනියන්න නාලයක් තියෙනවා. හෝමෝන ගෙනියන්න නාලයක් නැහැ. නාල නැති නිසා තමයි මේවට කියන්නේ නිර්නාල ග්‍රන්ථි කියලා. හෝමෝන නිපදවන කිසිදු ග්‍රන්ථියක නාල පිහිටලා නැහැ. ඒ නිපදවන හෝමෝන රුධිරයට දෙන්නේ. රුධිරයෙන් තමයි අදාළ තැනට අරගෙන යන්නේ. හරිද? ඉලක්ක අවයවයට ගෙනියන්නේ රුධිරයෙන්. රුධිරය මගින් තමයි හෝමෝන පරිවහනය වෙන්නේ. නාල පිහිටලා නැහැ. හරි. අපිට ඊට පස්සේ අලුත් ප්‍රශ්නයක් තියෙනවා. මම අදට මෙතනින් නවත්තනවා. අපි අද ගොඩක් කතා කරා බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉවර කරා. ඊට පස්සේ රචනා ප්‍රශ්න පත්‍රයේත් එක ප්‍රශ්නයක් කතා කරා. හරිද? මම ටිකක් අද වේගෙන් කතා කරගෙන ගියා. වැඩි කියලා දුන්නේ නැහැ ඔයගොල්ලන්ට. ටිකක් ලේසි ප්‍රශ්න පත්‍රයක් තිබුණේ අද. ඒක නිසා මේ